සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෙතෙක් පහළ වී ඇති සියලුම ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් අප තථාගත ලෞතර ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා. මට ධම්මාවාද ලබා දී මාව මේ තත්ත්වයට පත් කළ මාගේ පින්වත් මහ සංඝ රත්නයටත් ගිහි උපාසක සැමටත් নমස්කාර වේවා. තුන් ලෝකයාගේ හිතසූ පිණිස දේශනා කළ උතුම් වූ සද්ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. මිතුන් ලෝක වාසීන්ම ධර්ම ශ්‍රවණය කරනවා ඇති. ඒ මනුස්ස ලෝකේ කීප පෙළකුත් අනිත් ලෝකවලින් අසීමිත පිරිසකුත් ධර්ම ශ්‍රවණය කරනවා. අපි බුද්ධ ශාසනය වශයෙන් හඳුනාගන්නේ හැමතිස්සම අපි කතා කරන්නේ සබ්බපාපස්සාකරණ කියන සියලුම බුදුන් වහන්සේලාගේ අනුශාසනාව. පව් කරන්න එපා, කුසල්ලි පිහිටන්ඩ, සිත පිරිසිදුව පවත්වා ගන්න. එයයි බුදු සසුන බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වූ කල පමණක් අහන්නට ලැබෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බුදුන් වහන්සේ පහළ වෙන්නට ප්‍රථම ලෝකයේ ආගම් 62ක් තිබ්බා ඉන්දියාවේ. ඒවයි අය පව් කරපු අයත් පව් නොකරපු අයත් හිටියා. මොකද සිදුහත් බෝධිසත්වය උපදිනකොටත් සීලය තිබුණා. මහා මායා දේවිය සිල් සමාදන් වෙලා හිටියේ. එතකොට බෝධිසත්වය උපදින්නට ප්‍රථම මේ දහම් සීලය තිබ්බා. අන්‍යාගම් තුල විවිධ භාවනා ක්‍රම තිබුණා. ඒ හැම දෙයකම අනුසාරයෙන් අපි හිතලා බැලුවොත් ලෝක හැම කෙනාම යමක් සෙව්වා. ඒ බුදුවරයෙක් පහළ වෙන යුගයේ බොහොම බ්‍රාහ්මණ යුගයක්. මිනිසු ධ්‍යාන සම්පatti ඇසුරු කරමින් මේ අනාර්ය ධ්‍යාන ඇසුරු කරමින් යමක් සොයනවා. මාර්ගයයි නැත්තේ. මාර්ගයක් නැහැ. ඒගොල්ලන්ට හිතෙන දෙයකින් ඒගොල්ලන් ඔවුන් වටා යම් පිරිසක් ගොනු කරගෙන ඔහු නායකයා වෙලා යම් දෙයක් සෙව්වා. ඔය සොයසොයිද්දි තමයි සිදුහත් බෝසත් උපත සිද්ධ වෙන්නේ. ඒ සිදුහත් බෝධිසත්වයන් වහන්සේ සතර පෙරමිති දැකීමෙන් පසු සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ අර 62ේම ආගම් 62ේම දේශනා නොකරපු දෙයක්. අන්න ඒක තමයි සබ්බපාපස්සාකරණ. පව් කරන්න එපා, කුසල් උපදවන්න. ඒක තමයි පුදුම දේ. අනිත් අය දන්නේ නැහැ. ඒගොල්ලන් මෙහි තියෙන වචන පාවිච්චි කරලා තියෙනවා. බුදුන් වහන්සේ පාවිච්චි කරේත් එදා ඉන්දියාවේ තිබුණු වචන. නැති ඒවා පාවිච්චි කරලා තේරෙන්නේ නැහැ නේ මිනිසුන්ට. ඒ වචන පාවිච්චි කරේ. ඒ වචන වලට ඒ ආගම් වල දීපු තේරුම් වෙනස්. බුදුරජාණන් වහන්සේහි අර්ථ වෙනස් කරනවා. එම නිසා බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දේශනා කරන පව් කරන්න එපා කියලා. කුසල් උපදවන්න කියලා. සිත පිරිසිදු කරන ක්‍රමයක් දේශනා කරනවා. ඔවුන් සිත දියුණු කරන්න උත්සාහ කරනවා. බුදුන් වහන්සේ සිත පිරිසිදු කරන්න උත්සාහ කරනවා. සිත පිරිසිදු වීමෙන් සිත දියුණු වෙනවා. ඒක වෙනම එකක්. ඒක තමයි බුද්ධ දේශනාව. සිත දියුණු කරන්න ගියාම සිත ඒ රාගය කෙලස් සියුම් වෙලා තමන්ට වැඩෙන්නා වූ ධ්‍යාන සම්පatti වල යම් නොදැනීම් තුල රාගය මුල් කොට ඒට ආසාව උපදවාගෙන භවයට වැටෙනවා. ඒ සියල්ල ගැනයි බුදුන් වහන්සේ කෙනෙක් විස්තර කරන්නේ. ඔවුන්ගේ හිත නොරිදව තමයි බොහෝ විට දහම් දේශනා කරලා තියෙන්නේ. ඔවුන් යම් අර්ථයක් කිය විට උන්වහන්සේ නිස්සබ්ද වෙන්න ඕන තැන නිස්සබ්දව හිටිවාර අනන්තයි. ඊට වඩා වෙනස් අර්ථයක් දේශනා කරන්න ඕන තැන වෙනස් අර්ථයක් දේශනා කළ වාරයසේ. එතකොට බුදුන් වහන්සේ තනිකරම ඒ අහන කෙනාට තමන්ගේ මාර්ගෙම දේශනා කර වාරක් තියෙනවා. ඔව් දෙයක් අහද්දී ඕක නෙවෙයි මේක කියලා කියපු තැනුත් තියෙනවා. මේ කෙසේ හෝ බුදුවරයෙක් ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් උත්සාහ කරන්නේ හැම කෙනාම
සසර දුකෙන් අත මුදවන්න. සසරේ දුක ගැන මේ කවුරුවත් දන්නේ නැහැ. එයා හිතන් ඉන්නේ ලොකු ආයුෂක් දරලා ඉන්න පුළුවන් බොහෝ කලක්. ඔබ හොඳට මතක තියාගන්න අවුරුදු 1000ක් ජීවත් වුණත් මැරෙනවා. 80000ක් ජීවත් වුණත් මැරෙනවා. ලක්ෂයක් ජීවත් වුණත් මැරෙනවා. අනන්තයක් ජීවත් වුණත් මැරෙනවා. දෙවියන්ගේ ආයුෂ 95 ලක්ෂයෙන් පටන් අරගෙන චාතු මහරජකී ඉන් එහා කොපමණ ආයුෂ තිබුණත් ඒ දෙවියෝ මැරෙනවා. ඒකට කියන්නේ චුත වෙනවා කියලා. නිසා මරණය මේ උපතක් පස්සේ තියෙනවා. උපතක් නම් මරණයක්. ඒ සම්බුද්ධ වචනේ. මේ අවබෝධ කරගන්න මොනතරම් අමාරුද කෙනෙකුට. බුද්ධ වචනෙට පිහිටා ඉන්න මොනතරම් අමාරුද. පව් කරන්න එපා කියන වචනෙට පිහිටලා ඉන්න මොනතරම් අමාරුද. අපි එහෙම නොකර ඉන්න පව් නොකර ඉන්න නම් පව් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන. සමහර පව් තියෙනවා ආනන්තරී අකුසල කර්ම. සමහර ඒවා මහා සාවද්‍ය අකුසල කර්ම. සමහර ඒවා අපිට පව් කියලා හිතා ගන්නත් බැරි තරම් සියුම් පව්. සමහර ඒවා බැලුව ගමන් පව් කියලා තේරෙන ඒවා තියෙනවා. ඉතින් අපි කොයිතරම් උත්සාහ කළ යුතුද බුදුන් වහන්සේ එපා කියලා පනවන මේ පව් කිරීම, පව් හඳුර ගැනීම. පවක් කරන තැන අඩංගු වෙලා තියෙනවා රාගය, ద్వේෂය, මෝහය. ලෝභ, දේශ, මෝහ. ලෝභය කියන පුජ්‍යලයක් බාහිර ඇසුරු කරද්දී Taman නතු කරගන්න දෙයක් ගන්න උත්සාහය ලෝභය. එතකොට මත්වීම රාගය. රාගයෙන් සැප ටිකකට තිබුණත් ඉන් පස්සේ නිරයට යන්න පාර තියෙන මේ රාග ධර්මතාව. ද්වේෂයේ පටිගය ඕන තරම් මහා පව් කරන්න පුළුවන්. මිනිහෙකුට ගහන තැන ඉඳලා මරණ තැන දක්වා. පුජ්‍යලයා උතුමෙක්ද කියලා නොදැන මරණ තැන දක්වා තමන් යන තැන නිරය දක්වා දිනු කරන්න පුළුවන් පටිගයෙන් එහෙම නැත්නම් ද්වේෂයෙන් බොහෝ දුරට මේ දෙකම එහෙමයි. මෝහයෙන් ඕන තරම් පව් කරනවා. මෝහය කියන්නේ නොදන්නකම. නිවැරදි දේ නොදන්නකම මෝහය. ආරෂ්ඨාංගික මාර්ගය ගැන නොදන්න එක මෝහය. මේ තුන් අකුසලයේම යොදාගෙන කරන සීල ක්‍රියාවල් පාප ක්‍රියාවල්. එතකොට අපි දැන් මෙය පව පින වෙනම තේරුම් ගත යුතුයි. අපි පව් කර කර කොහේ නිවන් දකින්නද? කොහේ බෞද්ධෙක්ද? හොරට හරි අනුන්ට නෙදෙන්න හරි අපි පවක් කරනවා නම්, අපි යමක් කරනවා නම් අපි පව්කාරී. එතන නෑ පින්හන්තෙක් කියලා. මම මොනතරම් දේවල් බුද්ධ ශාසනය නමින් පේන්න කරත් මම පව් කරනවා නම් හොරට හරි මගේ ජීවිතේ තීරණය කරලා තියෙන්නේ පව විසින්. දැන් කෝසල මල්ලිකා අසන්දෘශ්‍ය දානි දුන්නට පින විසින් භවයේ වෙලේ තීරණය කරේ නෑ. අවසානයේ චුති මරණ වෙලාවේ මතක් වුණේ වේදනාවත් එක්ක මරණ වේදනාවත් එක්ක මතුවෙන අකුසල් සිත් කොහොමද? මතක් වුණේ තමන් කරපු වරදක්. බල්ලෝ එක්ක වෙච්ච ප්‍රශ්නයක්. දවස් 7කට නිරේට යන්න වීම. මොනතරම් පාපයක්ද ඉතින්. ඒතර අපට ඕන විදිහට සිත පහළ වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට සිත දකින්න ශක්තිය හැදෙන්නෙත් නැහැ. අපි ඉස්සෙල්ලා අපේ වචනින් කිව්වොත් අවංක වෙන්න ඕන. අපි දර්ශනය හොබවන කෙනෙක් නම් අනිත් අයට වැඩිය පවේ බරපතලකම වැඩි. තමන්ට ප්‍රශ්න, gedara ප්‍රශ්න, අවට අයගෙන් ප්‍රශ්න ඇති වෙන්නේ ඒකයි. තමන් හොරාට හරි පව් කරනවා නම් තමන්ට gedara අයත් ભેද වෙලා ඇති, වටපිටාවේ අයත් ભેද වෙලා ඇති, සමාජෙත් ભેද වෙලා ඇති. සමාජෙත් තමන් දිහා වපරහින් බලනකොට ඒ ධර්මතාවල් හැදෙනවා. මේ ඔක්කොම වෙනස් කරන්න යට බෑ කවදාවත්. එම නිසායි බුදුන් වහන්සේ කෙනෙක් අපිට පේනවට වඩා එහා දැක්මක් අපිට කොහොමද පේන්නේ නැහනේ. පොඩ්ඩක් පේනවා කියන්න බෑ. බුදුන් වහන්සේ අනන්තෙන් අප්‍රමාණෙන් අවබෝධ කරගත්ත දෙයක් තමයි මේ පව් කරන්න එපා කියන ධර්මතාව. එතකොට අපි කෙනෙකුට කතා කරත් ඒක ඇතුලේ රාගය දේශය තියෙනවා. තේරුණාද? කෙනෙක් එක්ක කතා කරන්න බැලුවා, කතා නොකර බැලුවා, නිකන් බැලුවා රාග දේශ මොහොය විශ්සෙනවා. ඒක ධර්මතාවක්. ඒ ධර්ම ස්වභාවයක්. එහෙම නැතු කෙනෙකුගේ ස්වභාවයක් නෙවෙයි. ඒ ධර්ම ස්වභාවය ගැන නොදන්න අවිද්‍යාව මුල් වූ පුහුදුන් මිනිහා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය. අපි කිව්වොත් මෝඩයා. මේකේ අයිතිකාරය වෙනවා. මේ ක්‍රියාවේ අයිතිකාරය වෙනවා. මෙතන තියෙන ක්‍රියාවක්. ස්පර්ශය කියන්නේ ක්‍රියාවක්. වේදනාව කියන්නේ ක්‍රියාව නිසා හටගත්ත දැනීමක්. සංඥාව කියන්නේ ක්‍රියාව නිසා හටගත්ත දැනීමක්.
සංඛාරය කියන්නේ ක්‍රියාවත් එක්ක තමන්ගේ ආධ්‍යාත්මික කය වෙච්ච විපරිණාමය වෙනස් වීම. විඥානය කියන්නේ ඒක නිසා ලැබුණු දැනීම. ඒ මොහොත ගත කරන්න ලැබුණු දැනීම පද්ධතිය. මෙච්චරයි. මුකුත් ලැබිලා නැහැ අපිට. එතකොට අපි මේ පව කියලා කරලා තියෙන්නේ පැත්තක යන ක්‍රියාවක් අයිති කරගෙන. ඇති වෙලා නැති වෙන ටිකකට ඇති වෙලා මේක අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙන්න ඉස්සෙල්ලා මේක අයිති කරගත්තා. අයිති කරන් මේ ක්‍රියාව තමන් අයිතියෙන්ම ක්‍රියාත්මක කරා. මේක ඒ වෙලාවට කරනකොට මේක පවක් කියලා දැනෙන්නේ නැහැ. පොඩි වින්දනයක් තියෙන නිසා මෝඩයා මේක කරනවා. මෝඩ තකතිරු උන්මත්තක අන්ධ බහල ප්‍රත්‍යක්ෂණය මේක කරනකොට ඒකට අනුබල දෙන ඒ වගේම මීහරක් රැලක් පහළ වෙනවා. ඒත් අබෞද්ධයෝ කරන මිනිහත් අබෞද්ධ උදව් කරන මිනිහත් අබෞද්ධ. ඒ මේක දැනගන්න මේක නොකර ඉන්න දැන් කරන මිනිහා ගාවට යන්න ලැබෙන්නේ පව්කාරකම බලවත් අයට. පව් කරන මිනිහගේ අස්සේ ඉන්නේ පව් කරන අය බලවත් අය. පව් කරන මිනිහගෙන් ගැලවිලා ඈත් වෙන්නේ පින්වන්ත අය. තමන්ගේ පෙර සසරේ නිවන් දකින්න හුරුව තියෙන අය පව් කරන අය ගාව ඉන්නේ නැහැ. අයින් වෙනවා. ගිනි ගොඩක් තියෙදි ගිනි ගොඩයින්ට වල රස්නේ කියන කමෝඩි පැත්තකට යන්න පුළුවන්කම තියෙද්දි. එතකොට මේ පව ගැන අපි දන්නේ පොඩ්ඩයි. මම දැන් කතා කරෙත් පොඩ්ඩක්. අපිට සමහරට ජීවත් වෙන රස්සාව කියලා ඉන්න වෙලා තින්නේ පව් කරන තැන නංගිලම ලෝක කර්මයක්. පවමයි චේතනහම් භික්කවේ කම්මං වදාමි. මේ චේතනාව කියන්නේ අරමුණු කිරීම ඇසුරු කරන්න පටන් ගැනීම. චේතනා සූත්‍රය. එතකොට යමක් අයිතියෙන් ක්‍රියාත්මක කරන්න ගත්තොත්, භාවිතා කරන්න ගත්තොත් එතන ඒකට චේතනාව කියනවා. චේතනහම් භික්කවේ කම්මං වදාමි. මේක කර්මයමයි. කර්මයට ආනිසංස නැහැ විපාක තියෙන්නේ. එතකොට මේ කර්මයක් වශයෙන් තේරුම් අරගෙන මේක පවක් වශයෙන් තේරුම් අරගෙන එය අනර්ථ කොට මෙනෙහි කරලා අමාරුවෙන් මේක තමන්ගේ හිතෙන්ම අයින් කරලා දාන්න. කයට ආපු කොටසෙන් තමයි කය දඟලන්නේ. හිතට ආපු කොටසෙන් හිත පීඩාවටපත් වෙනවා. ආපු වචන ටිකෙන් තමයි මේක නටවන්නේ ඇතුලේ. මේ තුන්දොර නිර්මාණය වුණේ තමන්ගේ කර්මෙටම තමයි, පවටම තමයි. පව නිර්මාණය වුණා. පව් කරන මිනිහ නිර්මාණය වෙන්නේ පව්මයි. ඉතින් ඒකෙන් ගැලවිච්ච උතුමන්ට තමයි මේ අය වඳින්නේ. මේ ලෝකෙම අය තුන් ලෝකේ වඳින්නේ සාරිපුත්ත මොග්ගල්ලාන අඟුලිමාල කියලා වඳින්නේ පව් නොකරපු ඇත්තන්ට. පව් නොකරපු ඇත්තන්ට වඳිනව පව්කාරයෝ. පුදුම වැඩක් ඒක. හරි. එතනින් ගන්න ආදර්ශය මොකද්ද? අපි එතනින් ගන්න අන්න ඒ වගේ කෙනෙක් මම වෙනවා කියලා ගන්නව නම් අපි මට අනුකම්ප කළා. මට මාව අනුකම්ප කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. මම එතනින් අයින් වෙන්න ඕන. පව් කරන කෙනාගෙන් ඈත් වෙන්න ඕන. ඔහු දුරස් කරන්න ඕන. ඔහුගෙන් ඈත් වෙන්න ඕන. ඔහුට අනුබල නොදී ඉන්න ඕන. ඔහුට අනිත් අය හිතවක් කරලා දෙන එක නවත්තන්න ඕන. නැත්තම් මේව ගෙවන්නේ කොහොමද? ගෙවන්න ඕනේ නැහැ. එක තැන් වෙන අවසානේ. මහා අවසානයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. අද මම පව් කරොත් හෙට වෙන්න පුළුවන් මම පැරලයිස් වෙන්නේ. හෙට වෙන්න පුළුවන් මගේ ඇස් දෙක අන්ධ වෙන්නේ. හෙට වෙන්න පුළුවන් මගේ කැන්සර් එකක් පටන් ගන්න. චක්කුපාල හාමුදුරන්ට ඇස් අන්ධ වීම මේ මහා රහත් ඵලයට එන්න කිට්ටුව සිද්ධ වෙන්නේ. මේවා කොච්චර කිව්වත් අන්ධ බාලයා මේවා හෙන්නේ නැහැ. අන්ධ බාලයට රාගය මීපැණි වගේ. මෝහය මීපැණි වගේ, ද්වේෂය මීපැණි වගේ. ආර්ය පෙරසසර හුරුව තියෙන උතුමන්ට බුද්ධ වචනේ මීපැණි. බුදුරජාණන් වහන්සේ දේශනා කර දහම අහනකොට හරි සූපත් වෙනවා. ඔබ පවකට අදින් පස්සේ පොඩ්ඩක් කාලේ වෙලා වරන් මම මේ චුට්ටක් කතා කළේ. මොකද ඊට වඩා කතා කරු ගොඩාක් වෙලාව යනවා මම පව ගැනම කියන්න. මොකද පව මතයි භවයේ තියෙන්නේ. පින මත හොඳ තැන තීරණය වෙනවා. පව මත දුගති තීරණය වෙනවා. නරක තැන. එතකොට මේ ඔක්කොම අතහැරලා නිවනට යන්න පුළුවන් කරපු කෙනෙකුට, ඕනෙක් කෙනෙකුට. පුළුවන් බව ඔප්පු කරා අඟුලිමාල. නේද? නගර සෝබනිය රහත් වෙලා ඔප්පු කරලා පෙන්වුවේ ඒක. තමන් පව් කරපු අය දහම සරණ ගියා කියන්නේ ආයි දහම සරණ ය ගමන් තමන් කරපු වැරදි වැඩේ කරන්නේ නැහැ. එතනින් සම්පූර්ණ සමුගෙන. අඟුලිමාලේ වැරදි වැඩින් සමුගෙන. නගර සෝබනිය මේ වැඩවලින් සමුගෙන තමයි රහත් උනේ. නැතු ඒක හොරෙන් කරලා නෙවෙයි. සමාජයට නොපෙනෙන්න හොරාට කරලා නෙවෙයි ඒක. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ මම පව් කරන කෙනෙක් නම් මම බුදුන් වහන්සේගේ වචනේ අහන්නව සුදුසු නැහැ.
ඇව්වත් පව්. විශේෂයෙන්ම දෙවියෝ ඇසුරු කරන්න සුදුසු නැහැ. කිලි. පැත්තකවත් දෙවියෝ වඩින්නේ නැහැ. පෙරේතයෝ වෙන යක්කු. ඒ ගෙවල් පිරීලා. ඒ මිනිසුන් ඇඟේ පිරීලා. දේවතා රක්කති කියලා කිව්වේ මෛත්‍රී ඉන්න කෙනා. ඒ කියන්නේ මෛත්‍රී කියන්නේ කෙලෙසුන්ගෙන් මිදුණු කෙනා. චේතනාවෙන් මිදුණු කෙනා. දෙවියෝ ඔහු ආරක්ෂා කරනවා කියනවා. එහෙනම් ඒකේ අනිත් පැත්තත් හිතලා බලන්න. වැරදි කරන කෙනාට දෙවියන්ගේ උදහස පමණයි ලැබෙන්නේ. ආශිර්වාද වෙනුවට උදහස. ඒතකොට අපි හිතලා අපි මෙච්චර කල ජීවත් වෙලා තියෙන අපි වැරදි කරන ගමන් දෙවියන්ගේ උදව් ගන්න ගිහිල්ලා. නොලැබුණාම දෙවියන්ට බනිනවා. ඉතින් පව් කරන මිනිහ කොහොමද තව පවක් එකතු කරගන්න භාවිතා කරනවා. අපි බුද්ධ අවවාදෙහි පිහිටියා නම් විතරක් අපිට ඒව ලැබිලා ඇති. නැත්නම් ලැබිලා නැතුව ඇති. එතකොට ලැබිච්ච ඇත්ත ළඟ දෙවියෝ වට වෙලා හිටියා. කතා වස්තු කියවලා බලනකොට තේරෙනවා රහතන් වහන්සේලා වටේ දෙවියෝ ධර්ම කරුණු අහගෙන බොහොම සතුටින් ගත කරපු බව. එතකොට දැන් අපි අද පටන් ගනිමු. අද මේ උතුම් පොයේ දවසක්. පොයේ දින 12යිනේ අපිට එන්නේ අවුරුද්දටම අපි මේ හිතන්නත් නැතුව ඇති නේද? අපි හිතන්නේ හැමදාම පොයේ නෑ. පොයේ දවස් 12යි. වැඩි මොනොත් 13ක් එයි. එතකොට පොයේ එකක් ගෙවුණ කියන්නේ එකක් අඩු වුණා. ඒ පොයේත් නිකම්ම මේ වෙන වැඩ කරා නම් ගෙදර අතුග ගාරෝමේ කරා නම් දහම් පැත්තකට දාලා. දහම අහන්න අපට කාලයක් ඉතුරු වෙලා නැහැ. අඩු ගානේ පොයේ දවසේ පොයේ නිවාඩුව ලැබුණේ අපිට මෙන්න මේ පවු නොකර ඉන්න බුද්ධ ආදී මහ උතුමන් වහන්සේලාගේ මාර්ග ඥාන ලබාගෙන අපිත් එහෙම කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න කාලය ලැබුණේ. පෙර පිනකට නිවාඩු ලැබුණා මේ නිවාඩුව අපි ගත කරලා තියෙන්නේ මොකටද? ඔබ හිතන්න ඔබ තව පව් කරගත්ත එක ඒක ඊට පවක්. පොයක් දවසේ මොනතරම් පවක්ද වෙන වැඩ කරොත්. ඉතින් මේ දහම අහන පිරිස පොඩි පොඩි වෙනස්කම් කරගෙන ජීවිතේ පවෙන් ගැලවීම සඳහා පව කුමක්ද කියලා තමාගේ ජීවිතය තුළ තිබෙනා වූ පව නිසා තමන් කරපු පව නිසා අනුන් ඒ වහලා අනුන් අසරණ වෙලා ඇති අනුන් අසහනයටපත් වෙලා ඇති අනුන් පීඩාවටපත් වෙලා ඇති ඒවා ගෙවන්න වෙන්නේ තමන්ටමයි. භවයේ හිටියොත් භවෙන් අයින් වුණොත් හරි. භවෙන් අයින් වෙන සඳහා මාර්ගය අපි දැන් කතා කරන්න හදන්නේ. මේ භවයේ ඉන්න හේතු ටිකේ නරක පැත්ත කතා කරේ. අපි පිනක් කරොත් පින්ම කරන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තොන්ට හැම තිස්සෙම තව පිනක් කරන්න හිත පහදනවා. ඒ අය අතර පව් නොකර පින් විතරක් කරන පිරිස ඉන්නවා. පින් කරන අතර පවුත් කරන අය ඉන්නවා. පින කරන්නේ පවුත් එකතු කරන් කියලා කරන පිරිසුත් ඉන්නවා. පින කරන්නේ පිරිසත් තෝරගෙන අනිත් පිරිස අතෑරලා එතන පවත් අයිති. තව කෙනෙක් ඉන්නේ හැම එන්න එපයි කියනවා. එතකොට මේ වගේ විවිධාකාර චරිත ඔබට හම්බ වෙයි ඔබ මේ ගැන ගවේෂණය කරොත්. මම කියනට වැඩිය වටිනවා ඔබ හොයාගන්න ඔබ තුලින්ම. එතකොට දැන් ඔබට කරන්න දෙයක් බුදුහාමුදුරු පානවනවා. මොකද්ද? සබ්බපාපස්සා කරනවා. පව් කරන්න එපා. දැන් එහෙනම් ඔබ පව් ගැන හොයාගෙන පව් නවත්තන්න අද ඉඳලා. නැවැත්තුවොත් හිත, කය, වචනය තියේද කියලා දැනගන්න බෑ. ඒ තරම් සැහැල්ලු වෙනවා. ඒ තරම් සුඛය කියන ධර්මතාව ඒ කියන්නේ සිතෙහි කයෙහි සංසිඳීම. පුදුම විදියට දැනෙනවා. සිත කය දෙක සංසිඳෙනවා කියන්නේ නැති වෙලා හැල්ලු වෙලා යනවා ඒකයි. හැම තිස්සෙමයි නිකන් උඩ පාවෙනවා වගේ දැනෙන තරමට හැබැයි හිත පේනවා. සිතුවිලි ඇති වෙනව නැති වෙනව පේනවා. පාවෙනවා වගේ දැනෙනවා. එයා පුදුම සතුටුයි. එයාට හැම තිස්සෙම බුදුන් වහන්සේම මතක් වෙනවා. අන්නේ தത്വෙට පවුන කරන කෙනාගේ හිත පෑදෙනවා. පුදුම සතුටක් එයාට. එතකොට බුද්ධ අවවාදේ පිහිටියොත් ඔබ හිතන්න මේ කියන විදියට මේ දේශනා කරපු විදියට පවු නොකරන කෙනා පින් කරනවා. පින් කියන්නේ මේ ලෝක ධර්මතාවක්. කුසලයේ කියන්නේ වෙනම එකක්, පින කියන්නේ තව එකක්. පින කියන්නේ තමන් හොඳ වැඩ කරන එක. කුසලයේ කියලා කියන්නේ ලෝභ දේශ මොහ අතහැරලා දාන එක. ඒව ඇසුරු නොකර ඉන්නේ. මම පින ගැන වැඩි විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒක ඔබ විසින් දැන් ඔබට මේ ටික අහන් හිටියනම් ඒක ඇතුලේ මොනවද ඔක පින් කරද්දි මොනවද තිබුණේ කියලා තේරෙනවා ඇති. ලෝභය තිබ්බද, ද්වේෂය තිබ්බද, මෝහය තිබ්බද,
රාගය තිබ්බද ඔබ කරන පින ඇතුලේ යම් කෙනෙක් දැක්කම රාගසිතක් ආවද ඒ රාගසිත දිගට ක්‍රියාත්මක වුණාද ද්වේෂසිතක් ආවද ඒක දිගට ක්‍රියාත්මක වුණාද මෝහ විතර්කයක් ආවද ඒක ක්‍රියාත්මක වුණාද ඔබ දන්නවා දැන් ඔබ දන්නේ නැහැ දැන් දන්නවා දැන් ඔබ ඒ ගැන හොයාගන්න. ඒතර ඇත්තටම ඔබ බෞද්ධයද ඔබ මේ බෞද්ධ කියලා රඟපාන්නේ මේ මිසදිටු ගතියක් නේද? මේක අයිති වෙන්නේ නිගණ්ඨනාථ පුත්තගේ මට්ටමටත් පල්ලෙහා. නිගණ්ඨනාථ පුත්තත් හොඳයි. ඊටත් පල්ලෙහාක කෙනෙක්. 62ක් ආගම් වල කොහේ හරි හිටපු මිසදිටු මට්ටමක කෙනෙක් වෙන්නේ නැති. එම නිසා ඔබ ඔබට අනුකම්ප කරගන්න පටන් ගන්න අද ඉඳලා. මේ ශාසනය ඔබ තුලයි මතුවෙන්නේ. බුද්ධ ශාසනය බැබලෙනවා කියන්නේ මිනිසුන් මගපල ලබන එක විතරයි. වැරදි නවත්ත ගන්න එක, පවු නොකරන එක, කුසල්ලි පිහිටන එකමයි. සිත පිරිසිදු ඔහු පවත්වන එකමයි. එතකොටයි ශාසනයක් බැබලෙන්නේ. ඔබ අද ඉඳලා උත්සාහ කරන තරයේ උත්සාහ කරන්න මේ ගැන සොයන්න. ඔබ අද දවස පොය නිසා පොයට මේව ගත කරන්න. මේ කාලය සඳහා වෙන් කරගන්න. ඔබ නිකම් සබ්බපාපස්සා කරන කොපමණ අහලා ඇද්ද? ඔබ හිතුව මේක වතුරට 108ක් වතුරල ගැහම ගුණයි කියලා. ඔබ ඒකත් යොදාගත්තේ තව කෙලෙසයක් බවට පත් කරගන්න. ඒව නරක නෑ කරගන්න. හැබැයි මේ නිවන් දකින්න දීපු අවවාදය වතුර දී කරලා බොන්න බෑ. අපි මාර්ග යන කෙනෙක් නම් මේ සරණ මේක මතක් කරනකොටම ලැබිලි ඉවරයි බලය. මේක බලයක් අපිට. මේක නැති කෙනාට මේක බලයක් වෙන්නේ නැහැ. මේක ගැන විශ්වාස නොකරන කෙනාට බුදුහාමුදුරු කෙරේ ගෞරවය නැති කෙනාට මේක බලයක් වෙන්නේ නැහැ. පිට කෙනෙක් දුන්නත් ඔහුට ලැබෙන්නේ නැහැ. ගුණය විශ්වාස කරන කෙනාට විතරයි. අනිත් කෙනාට නැහැ. එතකොට ඔන්න දැන් ඔබට පවරන පොඩි වැඩක් අද පොය දවසේ පව් කියන්නේ මොනවද හොයාගන්න අද ඉඳලා. කුසල් කියන එක ඔබ දන්නේ නැති නිසා මම කිව්වා කුසල් කියන්නේ අකුසලෙන් මිදෙන එක. අකුසල් කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. මේවා ඔබේ හිතේ පහළ වුණොත් ඔබේ අනර්ථ කොට, අසුබයක් කොට, විපාකයක් කොට දඬුවමක් ලැබුණා කියලා මෙනෙහි කොට එය දුබල කර ගැනීම. ඒ ගති දුබල කර ගැනීම අවබෝධයෙන් ආයසින් දුබල කර ගැනීමමයි කුසලය. එතකොට ලෝභයෙන් මිදීම අලෝභය. ලෝභය ඇසුරු නොකරන එකට කිව්වා අලෝභය. ද්වේෂය ඇසුරු නොකරන එකට කිව්වා අද්වේෂය. මෝහය ඇසුරු නොකරන එකට අමෝහය. ඒ තුනට කිව්වා කුසලය. අන්න කුසලස උපසම්පදා. උපසම්පදා වෙනවා කියන්නේ උපදින්න පාර හදා ගන්නවා. උපදව ගන්නවා. ඔබට තේරෙන සිංහල වචනයක් උතන යොදා ගන්න එක හරි. පහල කර ගන්න කුසලයක්. ප්‍රශ්නයක් නැහැ. ඇයි කුසල් නැහැනේ අපි ගාව. අකුසල් නේ තියෙන්නේ. සිතක් පහල වෙනකොට අර හොයලා බැලුවා නම් පේන්නේ එක ගන්න හිතන. හොඳ හිස් කොපි කොලයක් තියෙනවා. ළමයිකුගෙන් හැලිලා. ඔෆිස් එකක ඉන්න කෙනෙක් ඕක නොගනීද? ඔහු දිසාපති කෙනෙක් වුණොත් මේක ගන්නවා. ඔහු මේකේ මහා ඉහළ නිලයක ඉන්න කෙනෙක් වුණා මේ කොලේ හිඳ ගන්නවම තමයි. එයා කියන්නේ මේකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. මම කියන්නේ වැඩ ගන්න එක නෙවෙයි. මේ ආපු ලෝභසිතේ ස්වභාවය පෙන්වන්නේ. ඔහු ඔහුගේ කය ලව්ව මේ ක්‍රියාව කරා. රුපියල් 10ක් දැක්කොත් තැපැල් කන්තරුවකට ගියාම ඒකේ බංකුවකට රුපියල් 10ක් තියෙනවා. ඕක සාක්කු විදා ගන්න නැද්ද කවුරු? එතන අලෝභසිතක් තියනවාද? එතන තියෙන්නේ ලෝභය. Taman ලෝභය කියලා මකුවෙක් කියලා මැහියෙක් කියලා Taman කියාගන්නේ නැහැ Tamanට. Taman ඒක කරන ගමන් Taman හොඳ කෙනෙක් කියලා Taman කියාගන්නේ. මම මේ කිය පොඩ්ඩක් රිදේවි කමන්නේ නැහැ. තුවාලේ සුද්ධ කරනකොට රිදෙනවා හැබැයි හොඳ වෙනවා. ඒක ස්ථිරයි. ඔබ ඒක හැඳින වෙලාවේ රුපියල් 10 හැඳින වෙලාවේ ඔබ හිතුවා මේක ඉතින් කාට හරි වැදගත් කියලා ගත්තෙත් ලෝභසිතම තමයි. ඒකට ආපු සංඥාවේ හැටි. ඒක එන්නේ සහක්කුවට. බැලුවම ඔක්කොම එකයි. පෑනක් වැටිලා තියෙනවා. පෑනේ පිට කවරේ හරි නැත්තම් කූරේ තින්ත තියෙන කූර හරි ගලව ගන්නවා. මට ගන්න උපමා කොච්චර ගත්තත් කියලා ඉවර කරන්න බැරි නිසා එකක් දෙකයි ගන්නෙ. නේද? මුද්දරේ යන්තම් සීල් වැදිලා නම් ඕකේ සීල් එක මකලා වෙන ලියුමක් ගහලා යවන්න බලනවා අපි. කවුරු කරනේවනේ. දැන් නම් ලියුම් යවන්නේ නැහැ අපි SMS නේ. ඒ තරමටම ලෝභය අපි ඇසුරු කරා. හැබැයි අපි ලෝභය කියලා කියාගන්නේ නැතුව අපි කියන්නේ ඉතිරි කරනවා කියලා බොරු නමක් දාලා ලෝභය වෙන නමකින් වෙන ආකාරයකින් භාවිතා කරා.
ඉතිරි කරපල්ලා කියන එකේ ලෝභය තියෙයි කියලා අපි පිළිගන්නේ නැහැ. අපි කියන්නේ අනාගතය සඳහා ඉතිරි කරන්න. කමක් නැහැ. ඔබ බුද්ධ වචනේ ගැන දන්නවනම් ඕක මොකුත් දොඩන්නේ නැහැ. සබ්බපාපස්සා කරනවා. පව් කරන්න එපා. මේ පව් කරන්න භවයට නැවත උපදින්න හේතු හදාගන්න හැටි. ඇලෙන්න යමක් එකතු කරගන්න හැටි. ඇලීම මුල් කොට පවෙන් ඇලීම, රාගෙන් ඇලීම, ද්වේෂෙන් ඇලීම, මෝහෙන් ඇලීම, ලෝභෙන් ඇලීම මුල් කොට තමන් භවයට එන්න හේතු හදාගන්න හැටි මේ කියන්නේ. දැන් කොහොමද ඉතින් අපි නේද? බස් දෙකක් එනවා. එක්කෙනෙක් ඉන්නවා අම්බලන්ගොඩින් බස් එකේ නගින්න කොළඹට යන්න. එක බස් එකක් එන්නේ මාතරේ ඉඳලා. තා බස් එකක් ඒක එනවා ගාල්ලේ ඉඳලා. දැන් ගාල්ලේ ඉඳලා එන බස් එක ටිකක් අලුත් එකක්. මාතරේ ඉඳලා එන එක වේගෙන් යන එකක්. මොකද ඒක එක්ස්ප්‍රස් නේ. හැබැයි කබල්. දැන් අපි මොකක්ද තෝරගනීද? අපිට ඕනේ කෙනගින්න බෑ. හිත කියනකම් ඉන්න ඕන. කයට බස් එකේ නගින්න බෑ. හිත කියනවා. හිත කෙලස් මුල් කොට හැඩය මුල් කොට තේරුව තෝරන්නේ ගාල්ලෙන් එන බස් එක. වේගය මුල් කොට තේරුව තෝරන්නේ අර බස් එක. මේ හැම එකක් ඇතුළෙම සියුම්ම නොදැනෙන්න කෙලෙස් තියෙනවා. මම නොදැනෙන්න කෙලෙස් තියෙන තැනක් ගත්තේ. අපි බස් එකේ නගින්න අපිට අපි නොපෙනී. අපි ගැන කිසිම විග්‍රහයක් නැතුව ශාස්ත්‍රුන් වහන්සේගේ දහම පොඩ්ඩක්වත් භාවිත නොකර බස් එකට නැග්ගා. නේද? ඉති හතේන කණේන තේන මොහොත්තේ. මේ හැම මොහොතක්ම මේ මොහොතක පහළ වෙන සිත ගැන ඔබ දන්නවනම් නේද? නේද? සබ්බ සංඛාරා. සබ්බේ සංඛාරා. සබ්බ සංඛාරසු අනිත්‍ය සංඥා. සියලු සංස්කාර අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කිව්වා. නේද? සබ්බේ සංඛාර දුක්ඛ. සියලු සංස්කාර දුකයි කියලා මෙනෙහි කරන්න කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කර විදිහක අපි ඉඳලම නැහැ වගේ බැලුවම. හැබැයි අපි උසස්ම බෞද්ධ කියලා හිතන් හිටියේ. දැන් අපිට තියෙනවා දැන් ඕක වෙනස් කරගන්න. දැන් අපි ඇතිනේ. දැන් අපි මැරෙන වෙලාවට කවුරුවත් ඇවිල්ලා පිට වෙන්නේ නැහනේ. හොස්පිටල් එකේ ડોක්ටර්ට පිට වෙන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකට හොඳ වෙනව නම් විතරයි. මොකද එයා හැදුවේ නැහනේ ඉන්ජෙක්ෂන් එක. කොහේ හරි දෙන එකන්නේ ගහන්නේ. ගැහුවා මැරුණා. මගේ කරුමේ බලවත් වුණා මැරුණා. ඉතින් ලෝකේ කාගෙන් අපි හිතන්නේ නැහනේ මගේ මරණයට බැලුවම. මේ කයේ ආවිස ඉවරනට ඉවරයි. ඒ වෙලාවට මොනව මතක් වෙයිද? අන්න මතක් වෙන ඒවා තමයි එකතු කරගත්තේ. එකතු කරගත්තේ ඒවා. දාලා යන්න බෑ හිත කැමති නේ දාලා යන්න. ඉතින් හිතට එතෙන්ට යන්න බෑ. හිතට මේකට ශරීරයක් ඕනේ. එයි මේක මැරෙනෝනේ. අන්න මැරෙනකොට වෙන ශරීරයක් හම්බ වෙනව එතෙන්ට එන්න. සූක්ෂම වූ රූපයක් ඒ ප්‍රේතාත්මයක්. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගේ ප්‍රකට රූපයක් හම්බේ සත්වාත්මයක්. එතෙන්ට යන්න පුළුවන්. තොදෙయ్య බල්ලෙක් වෙලා ආව රත්තරන් බඩු ගොඩට. ඒ ඉඩමට ඌරෙක් වෙලා ආව ගැරන්ඩියෙක් වෙලා ඉඩමේ හිටියා, ගෙබ්බෙක් වෙලා ඉඩමේ හිටියා. මම ඊයේ කියපු කතා ටික ඊයේ දේශනේ අහන්න. එතකොට මේක ගැලපෙනවා. මම කිව්වනේ. අද දේශනෙට පෙරවදනක් ඊයේ දේශනේ. එතකොට අපි භවයේ කොහෙද ගැලවිලා තියෙන්නේ? බල්ලෝ මතක් කළා බල්ලොන්ගේ ප්‍රශ්නයක් මතක් කළා කෝසල මල්ලිකාව නිරයට නම් ගියේ අපි කරපු එකක් මතක් වුණොත් නිරේ ඉන්න කාලේ තීන්දුව කරගන්න. දැන් එයාට කෝසල මල්ලිකා කරපු උතුම්ම දාණය අසන්තෘෂ්‍ය දාණය මතක් වුණා. දැන් අපි මොන දානද දීලා තියන්නේ වගේ? නේද? මහා උසස් සිතකින් දීපු මහා කාලයක් පෙරම්පුරන් ඇවිල්ලා දානි දීලා තියෙන්නේ. දැන් අපි ගැන වැඩි කතා නොකර ඉඳ ඔය ඇති. ඉතිරි ටික හිතා ගන්න. ඔබ දීපු දාන ගැන හිතා ගන්න. කොහොමද ඔබ දුන්නේ? ඔබ දෙන දේ කනවට ඔබ ඔක්කොම කාලය යනවා නම් ඔබ සතුටුද? ඔබට ඉතුරු නොකර කනවට කැමැතිද? ඔබට තියලා කනවටද ඔබ කැමැතියි? සීවලී කුමාරයාගේ දානේ බුදුන් වහන්සේ අග්‍රයි කිව්වා නේද? බඩට උගුරට අත දාලා ඇදලා දුන්නා. අන්න අපි ගැන කියන්න ගියොත් මේ කහනයි භාගයක් හිත අමනාප කරන් අහුවම දහම තේරෙන්නේ නැති නිසා මම ඒව වැඩි විග්‍රහ කරන්න යන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. අපි කරපු පිනේ හරියට පෙනේරයක් වගේ තමයි අපි කරපු පිනේ හැටි. සිදුරු තියෙනවා. හැබැයි මේ අසන්දෘශ්‍ය දානේ දීපු කෝසල මල්ලිකාවත් සාරිපුත්ත මොග්ගල්ලාන වේලුකණ්ඨක ග්‍රාමයට වැඩලා රාත්‍රියේ අම්බලමක ගත කරද්දී ඒ වෙසමුණි රජුරුවන් වහන්සේ විසින් ඒ කියන වෛශ්‍රම දෙවියන් හාමුදුරුවෝ විසින්
නන්ද මාතාවට දැන්නවා අන්න ඔබගේ ග්‍රාමයට උත්තමයන් වහන්සේලා දෙනම වැඩලා ඉන්නව සැපත් වෙලා ඉන්නව මහ ගැඹීර කරුණක් මේක. උන්වහන්සේලාට උදෑසන දාණය පිළිගන්නලා මටත් පින් දෙන්න කියලා වෛශ්‍රමණ දෙයි හාමුදුරුවෝ ඉල්ලා සිටියා. වෙසමුණි මහරජුරෝ. එතකොට නන්ද මාතාව දුන්න දාන පිළියෙල කළා සේවකයෙක් අත දානෙට වඩින්න කියලා පණිවිඩය යවුවා. බුදුහාමුදුරුවෝ ඒ දාණය උසස් දානයක් කියලා කතා කරා. ඇයි? මාර්ගඵලයක ඉන්න කෙනෙක්, අනාගාමි ඵලයේ ඉන්න කෙනෙක්. දානේ දෙන්නට පෙර සතුටු වෙයි. දානේ දෙන වෙලාවේ වළඳනවා දැකලා අධික සතුටක් ලබනවා. එයා සතුට සඳහා මේක පාවිච්චි කරේ. දානේ වැළඳුවෙන් පස්සේ සතුට වුණා. ඔබත් එහෙමද? මේ මිනිහා කාගෙන යනවා මට ඉතුරු වෙන එක නැහැ කියලා හිතෙනවා. ගෙදරට අමුත් එක්ක එනවා. කමක් නැහැ තරහ වුණත් මොකද මම ඔබෙන් යැපෙනව නෙවිනේ. ඔබත් මගෙන් යැපෙනව නෙවෙයි. මම බුද්ධ වචනේ ප්‍රකාශ කරන්නේ. අසන්දෘශ්‍ය දානේ දුන්නු කෝසල මල්ලිකාවත් වේලුකණ්ඨක ග්‍රාමයට වැඩියම සාරිපුත්ත මහා උත්තමයන් දෙනම මොග්ගල්ලාන උතුමන් ඇතුළු උතුමන්ට දානේ දුන් නන්ද මාතක උපාසිකාතුමෝ දුන් දානෙත් වෙනස. වෙනස ඔබ තීරණය කරගන්න. මම මගේ මට්ටමේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔබ විග්‍රහ කරගෙන ඔබට පුළුවන් ගන්නට. එතකොට එතුමිය දානේ දෙන්න පෙර සතුටු වෙනවා දානේ දෙද්දි සතුටු වෙනවා දීලා සතුටු වෙනවා. ඔක්කොම වැළඳුවා නම් එතුමිය ඊටත් වැඩිය සතුටු වෙනවා. අපේ ගෙදරට අමුත් එක්ක යනවා. හපුයි අපිට කන්න නැහැ. දැන් අපි කන්න කියනකොට කමක් නැහැ ඔක්කොම තරහ වෙන්න මාත් එක මාර කැමති. මට නිදහසේ ඉන්න හැකි. අර මිනිහා කෑවොත් අපිට බඩගින්නේ ආයු යන්න වෙනවා කියලා. දැන් ඔන්න අපිට කන්න දීලා එන පිනට වැඩිය එකතු කරගන්න පව් ටික කොපමණද? කොපමණද? නෑ ඔබට හිතන්න පුළුවන් නෑ එයා කාලා මට කන්න නැති වුණත් මගේ බඩගින්න සතුටුවක් මට බුදුහාමුදුරු ඉන්නවනේ මගේ දහම බුදුන් වහන්සේගේ දහම. බුදු පියාණන් වහන්සේ සිහිපත් කරගෙන එහි ಗುಣ සිහිපත් කරගෙන මේකෙන් පස්සේ වතුර ටිකක් බීලා අනේ මේක හරි සතුටක්. බුදුන් වහන්සේ එදා සිද්ධාර්ථ බෝධිසත්වෝ ඉන්දියාවේ ඒ ගල්ලෙනට වෙලා බුද්ධත්වයට ලබන්න ඉස්සෙල්ලා 6 අවුරුදු දුෂ්කර ක්‍රියාවේදී උන්වහන්සේට කවුද දන් දුන්නේ? කවුද හෙව්වේ? කවුද අහන්නේ? අපි හරි කුහකයි. උන්වහන්සේ කෑවද බිව්වද හෙව්වද? බුදු වෙන්න දඟලද්දි දැන් අපි විභාග ලියන්න යද්දී අපිට කොච්චර උදව් කරනවද මිනිස්සු? පොත් අරන් දෙනවා, පෑන් අරන් දෙනවා, සල්ලි දෙනවා, ෆෝන් අරන් දෙනවා, ෆෝනුත් අරන් දෙනවනේ. ෆෝන් එකනු ලියනවනේ දැන්. වැඩිපුර ලියන්නේ ෆෝන් එකෙන්. ෆෝන් අරන් දෙනවා, ටැබ් අරන් දෙනවා. අනේ සිදුහත් බෝධිසත්වෝ මේ තුන් ලෝකයක් ගලවන්න බුදු වෙන්න ගිය දවසේ කවුරුවත් හෙව්වේ නැහැ. දානි වැළඳු දහන්නෙත් නැහැ කවුරුවත්. ඒ උතුම් බුදු ගුණ කතා කරන්න මුලක් අපිට මතක නැහැ. උන්වහන්සේ ළඟට වැටෙන පත්‍රයක් කෑවා. ඊට කොච්චර ඇහින්ද ගඟ තියෙන්නේ? අර කන්ද මුද්දන කොච්චර දුෂ්කරද ඉන්දියාවේ ගියපු ඇත්ත දකින්න. උන්වහන්සේ අර ගඟ ළඟට निराහාරව හිටපු උන්වහන්සේ කොහොම යන්නේද? වතුර ටිකක් බොන්න. ඔබ දකින්න නැති බුද්ධ ගයාවට ගියපු ඇත්තෝ. එතකොට ඒ තරම් කැපකිරීමක් කර උන්වහන්සේ ගත කර මොහොතක් මටත් ලැබුණා අනේ සුඛං අහෝ සුඛං කියලා සතුටෙන් පිළිගන්න මට ගෙදරට ආපු අමුත්තට කන්න දීලා මට කන්න නැති වුණා මේක මහා සතුටෙන් පිළිගන්න. අන්න දාන ආනිසංස එනවා. පුළුවන් කරන්න අපි දන්නේ නැහැ ක්‍රමේ. අපි ක්‍රමේ දන්නේ නැහැ. ඔන්න මම පොඩ්ඩක් කිව්වා. මහා ගොඩක් කිව්වොත් මහා ගොඩක් තරහ වෙනවා. ටික දෙනෙක් තරහ වුණාට කමක් නැහැ. එතකොට බලන්න අපි කොහේද කොතනින්ද බෞද්ධ වෙලා තිබ්බේ? අපි හැමදාම වහගෙන කතා කර දැන් ඇති වහගෙන කතා කරා. දැන් කොරෝනා ආවා. අපි තාම වහගෙනනේ කතා කරන්නේ. නේ? මුලදී රතන සූත්‍ර කිව්වා හරියේ නැහැ. ඒක කිව්වෙත් ඕකට විතරයිනේ. නිවන් දකින්න කිව්වේ නෑනේ. දැන් මොකුත් නැහැ. සද්ද බද්ද නැහැ. අපි අන්නේ තරමටම මේවා අතහැරලා ඉන්නේ. මම මේ කතා කරන්නේ දහමෙහි හැසිරෙන්න පෙරපින් තිබෙන සහ දහමෙහි හැසිරෙන්න වෙරවීරිය දරන ඒ සොයන ඇත්තන්ට. මේක ඊයට පුළුවන්. ඔබ දන්නවා දැන් අම්මා කෙනෙක් නොකා ළමයින්ට කන්න දීලා බඩගින්න ඉන්නවා. ඒ ළමයා කන එක අම්මා සතුටක් කරන් ඉන්නේ හැම අම්මම එහෙමයි. ඒ වගේද ලෞතර බුදුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ निराහාර වැඩියා මාසයක් පුකුසාති රජුරු හම්බෙන්න. අපි හෙව්වද දාන්න ලැබුණද කියලා?
නේද? අපි හෙව්වද උන්වහන්සේ කොහෙද නිදාගත්තේ කියලා අර කටුල හැබ්බතරෙන් උන්වහන්සේ වැඩියා. පුක්කුසාති රජුරු මග එනවා මාස දෙකක් එනවා තුන්වෙනි මාසයක් මාස තුනක් යනවා එන්න උන්වහන්සේ හම්බෙන්නේ තුන්වෙනි මාසෙට ඉස්සෙල්ලා දෙවෙනි මාසේ මැරෙන්නේ. අරක කියලා පව පළ දෙන උන්වහන්සේ ඒ නිසා මාසයක් උන්වහන්සේ එයා එන දෙසාවට වැඩියා. බුදු ගුණ මේ කියන්නේ. බුදුන් වහන්සේ කෙනෙකු අසීමිත ගුණ, අසීමිත සෙනෙහස නොකා හිටපු හැටි කියන්නේ. පුක්කුසාති රජුරු වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නිරහාරව හිටපු හැටි මම මේ කතා කරන්නේ. මතකද? අන්නේ කැපකිරීම දන්න බුදුන් වහන්සේගේ චරිතයට ඔබ උපමා කරගෙන. ඇයි ඔබ බුද්ධන් සරණ කියලා කියන්නේ බුදුහාමුදුරු සරණ යන්නේ. උන්වහන්සේ දේශනා කරපු දේ නොකර සරණ යන්න බෑ. ඒ භාවිත නොකර සරණ යන ක්‍රමයක් නැහැ. ඒක කියවල සරණ යන්න බෑ. කන්න ලව්වෙන් ප්‍රාර්ථනාවෙන් නිවන් දකින්න බැරි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. සංස්කාරය දුකයි කියලා දකින්නකොටම සංස්කාරයෙන් මිදෙන බව ඒ වෙලෙම තීන්දුව වෙනව. නැතුව මේක සංස්කාරයෙන් මිදේවා කියවට මිදෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකෙන් මම මේ කතා කරන්නේ. සූත්‍ර නම් කියන්නේ වැඩක් නැහැ හොයාගන්න. හැබැයි මෙච්චර කලක් කිව්වා. එතකොට එහෙනම් අද ඔබ තීරණය කරන්න ඔබ පව් කියන්නේ මොනවද? පින කියන්නේ කුමක්ද? කුසල කියන්නේ කුමක්ද කියලා තෙවෙන් කරලා තේරුම් ගන්න. එතකොට කුසලයේ කියන්නේ මම නැවතත් කියනවා. මේක වටිනම තැන නිසා. පවක් කරන්න මූලික වෙන්නා වූ ලෝභ දේශ මොහයන් ඔබගේ ජීවිතෙන් ඔබ ඇසුරු නොකර ඒ අනර්ථ කොට විපාකයක් කොට ඔබ විසින් එහෙම ඥාණයෙන් ගලපා හිතින් මෙනෙහි කරලා බැහැර කරන එක. ලෝභ දේශ මොහ බැහැර කර දමන කොට ලෝභය අත්හැරුණු තැනට කියනවා අලෝභය කියලා. ද්වේෂය අත්හැරුණු තැනට කියනවා අද්වේෂය කියලා. මෝහය අත්හැරුණු තැනට කියනවා අමෝහය කියලා. දැන් සීයල ආසයි ළමයි වඩන්න. ආච්චිලත් ආසයි. ළමයා දඟලනවට ආස නැහැ. ළමයා දඟලන්නේ නැත්නම් ඊළඟට ડોක්ටර් කාඩු ගිහලා කියනවා ළමයා දඟලන්නේ නැතිලු. ඇයි? ළමයා දඟලන්නේ නැති අක්‍රීය ළමයෙක්ලු. ඔන්න ඉතින් බෙහෙතක් දෙනවා. බෙහෙත දුන්නම ළමයා දඟලන්න ගන්නවා. එතකොට හිතනවා 100ට පුදුම කරුමයක් මම මේ ගෙවන්නේ. කිය එතනම ඉන්නවා. ළමයාට බැන පින් සිද්ධ වෙනද ළමයාට බැන්නවා. ඉතින් හිතෙනුත් බනිනෝ ඒ ළමයින්ගේ 100නේ 100ගේ නෙවෙයි ළමයි. ඒක දූගේ වෙන්න පුළුවන්, පුතාගේ වෙන්න පුළුවන්. ඒ පුතයි දූයි නැති තැන බනිනෝ ළමයින්ට. කොණ්ඩේ අල්ලලා කොනිච්චනවා. මේම තමයි කවුරුත්. හැබැයි බොරුවට වඩාගෙන ඉන්න වෙනකොට පේන්න. නැත්නම් එන්න දුවා එන්න පුතා කියලා කතා කරනවා. මම මේ කිව්වේ පව හැංගිලා තියෙන තැන්. අපේ අකුසල් හැංගිලා තියෙන තැන්. නේද? පුන්න මහ රහතන් වහන්සේ සුණාපරන්තයට වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ අපේ මහා කරුණිකයන් වහන්සේ ඔබගෙත් අපේ ගුරු දේවයන් වහන්සේ තුන් ලෝකේ ගුරු දේවයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඇහුව ප්‍රශ්නය සුණාපරන්තයට වඩිනකොට එහෙම මිනිස්සු දරුණා. ඔබට බැන්නොත් මොකද කරන්නේ? මම ගැහුවේ නෑ කියලා හිතලා සතුටු වෙනකුළු. හැබැයි බැනිනවා. එතකොට බනින එක නෑ වුණා වගේ ඉන්නවා. ඔය තදංග සීලය කියන්නේ. ඔන්න උගේ උන්වහන්සේගේ සීල ප්‍රතිපදාවේ බලය. සීල අනුහස්තිකම කියන්නේ උන්වහන්සේ මොනතරම් සතුටු වුණාද බුදුන් වහන්සේ? මේ ප්‍රතිපදාව දන්න උතුමෙක් වඩින්නේ තෙන්ට. එතකොට උන්වහන්සේගෙන් අහන දෙවෙනි ප්‍රශ්නෙට ගැහුවොත් මොකද කරන්නේ? මගේ අතපය කැඩුවේ නෑ කියලා මම සතුටු වෙනවා කිව්වා. එතකොට උන්වහන්සේ වෙන දේ අතහරිනවා නොවන දේ ගැන නොවන දේ සතුටක් බවට පත් කරගන්නවා. උන්වහන්සේගේ තියෙන ගැඹීරකම අපිට බනින්න ඕනේ ඔරවල බැලුවා නම් ඇති. ඔන්න අපි කවුද? සත්තා කියන මට්ටම ඔන්න අපෙන් බලා ගන්න හැකි. අපි කරත්තේ දෙකට ගහලා ඉන්නේ. අස්ප කරත්තේද කියලා බලා ගන්න පුළුවන්. තේරුණා නේද? තාම මම මේ පටන් ගත්ත විතරයි. තාම පව පින ගැන කියන්නේ. මාර්ගයට ආවේ වන්නේ කතා කරන්නේ. මාර්ග ඥානය අපි කතා කරමු ඉස්සෙල්ලා මේ මූලිකව අපිට එපා කියු ටික කොහොමද අපි නොකර ඉන්නේ? එපා කිව්වනම් එපාමනේ. සබ්බපාපස්ස අකරණ නොකරන්න. ඉතින් නොකරන්න නම් නොකරම ඉන්න එපා. බාගෙට කාලට අරිකාලට දසමෙට එහෙම බෑ. පොඩ්ඩක් බෑ. පොඩ්ඩක් බෑ. නේද? සාරිපුත්ත හාමුදුරන්ට ලැබුණු කැවුම් වැළඳුව උන්වහන්සේ. ලැබුණු දෙයක් නේ. වළඳනකොට පොඩි හාමුදුරනේ හොරාට වැළඳුවා මේක. වැළඳලා සාරිපුත්ත හාමුදුර මේක දන්නේ ගණන් බලන්නේ නැහනේ. ඉතින් එක අර හාමුදුර හොරාට කනවා. වළඳනවා.
සරියුත් හාමුදුරුවෝ ඊළඟ දවසේ අන්තිමට තිබුණ කැවුමක් ඒක වැළඳුවා. වැළඳුවා අර පොඩි හාමුදුරුවෝ එකක් තියෙයි කියලා බලන් ආව ඒක ගන්න එනකොට නැතුව ඇඬුවා. එතකොට සරියුත් හාමුදුරුවෝ මොකද පොඩි නම අඬන්නේ? අනේ මට කැවුම් ගෙඩිය නැති වුණා කියලා හිතුවම උන්වහන්සේ දන්න දෙනෝ තීරණයක්. අද ඉඳලා මං කැවුම් වළඳන්නේ නැත. ලෝකයාගේ හිතසුව පිණිස උන්වහන්සේ වතාරිනවා. ලෝකෝත්තර මාර්ග ප්‍රතිපදාවේ ස්ථිර වූ තුමෙක් බාහිරේ අතාරිනවා අනුන්ගේ හිතසුව පිණිස. මම කන්නේ නෑ ජෑම්. ගෙනාව අනිත් අය කනකොට බලන් ඉන්න බැරි කෙනෙකුට පොඩ්ඩක් කාලා බැලුවා. මම කරා කියලා හිතා ගන්නකො. එතකොට ඔබට හිතට රිදෙන්නේ නෑනේ. ඔබ කරා කියලා හිතුවනේ ඔබට රිදෙන්නේ දැන්. ජෑම් කාලා බැලුවම ටික රහයි අකමැති වුණත් මාත් කරන්නේ පාන් කැල්ලක් කරන් වෙනද හැන්දන හැන්දි 4ක් විතර ගාගෙන කනවා. දැන් කනකොට ඔන්න මට රහ වැටුණා. ඔබ ගැන නම් ඔබ කැමති නම් ඔබට අනුමාන කරලා හිතන්න. දැන් වෙන කෙනෙක් කනවට ඔබ කැමතිද ඔක? ඔබ එහෙම පොඩි කෙනාට කියන්නේ වැඩි කන්න හොඳ නෑ ළමයා අඩුවෙන් කන්න. මේක ඇතුලේ තියනවද කෙලස් නොවන දේවල්? මේ සංකල්ප ඇතුලේ කෙලස් නොවන ඒවා තියනවද? කොතනද අපිට පවෙන් මේ භවයට ඇලෙන දේවල් නැත්තේ කියලා කියන්නේ? ඔබ ගැන ඔබ හොයාගන්න මහන්සි නොවන නිසා මන් ටිකක් මහන්සි වෙලා හොයලා දුන්න ඔබ ගැන. මේ කිව්වේ මහා සාගරේ වතුර පිටක් අතට ගත්ත පිටක් තරම් පොඩ්ඩක්. ඔක්කොම කියන්න ගියොත් අද දවස නෙමෙයි මේක ඉතින් මදි කියන්නේ. සාගරයට උපමා කරේ සාසනේ. නේද? මට නියයි කියනකොට මතක් වෙනවා සාගරය ගැන දේශනා කරපු සූත්‍රයක මූද නෙවෙයි ජලයයි කිව්වා. ඇස සාගරයට උපමා. ඇස සාගරයයි කිව්වා. තමාගේ ඇසයි කිව්ව සාගරේ. ඒ තියෙන ජලය කිව්වා. බුදුරජාණන් වහන්සේ ගන්න උපමා අපිට මේ දහම පෙන්වන්න ගනිපු සමහර උපමාවල් අහනකොට තේරෙන මට්ටමට අපිපත් කරපු සංඝරත්නයට කොච්චර පිනක්ද? උන්වහන්සේලා මොනතරම් පිනක් කරන්ද? මම අද යම් ධර්ම කරුණක් අවබෝධ කරගෙන ඒ දේ ඔබට කතා කරනකොට මේ ලෝකෙට කතා කරනකොට ඒ සංඝරත්නය ඉන්න තැනින් මහා මහේසාක්‍ය වෙනවමයි. විශාල සංඝරත්නය පිරිසක් මට දහම් දෙසුවා. මන් දහම් අවබෝධ ලබා ගත්ත උන්වහන්සේලාගේ. එතකොට දැන් ඔබ මේ අවබෝධය ලබා ගන්නද? අද ලබාගෙන පාව මොකද්ද කියලා හොයාගන්න. හොයාගෙන කුසලයේ කියන්නේ දැන් දන්නවා අකුසලයෙන් මිදීම කුසලයේ. අකුසලයේ තියෙන වෙලාවට කෙරෙන සියලු ක්‍රියාව පාප ක්‍රියාවල් පව්. ක්‍රියාව කියන්නේ හිතේ පහළු දේ බාහිරට මේක ක්‍රියාත්මක කරාම පව බවට පත් වෙනවා. විපාකයක් බවට පත් වෙනවා. හරිද දැන්? තේරෙනවා. මහා ගැඹුරු විග්‍රහයක් ඕනේ නැහැ. සරල විග්‍රහයකින් චුට්ටක් තේරුම් ගන්න. ඉතින් ටික කොහොමද ඔබට පේනවා. ඊළඟට ඔබ දැන් ඔන්න පව් නොකර ඉන්න පටන් ගත්තා. දැන් කුසල ගැන දැනගත්තා. සිත අපිරිසිදු වෙන්නේ මොනවයින්ද? අකුසල් වලින්. රාග දේශ මොහ නිසා එන උපක්ලේශ වලින් සිත අපිරිසිදු වෙනවා. ප්‍රබස්සර මිදම් බික්කවේ චිත්තං. සිත පිරිසිදුයි ප්‍රබස්සරයි. සිතක් පහළ නොවුනොත් චෛතසිකය පහළ වෙන්නේ නැහැ. සිත මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ට මනෝමය. සිත පෙරට කොට චෛතසිකය හටගනී. මෙන්න සිත පහළ වුණු නිසා තමයි චෛතසික ධර්මයන් ආරම්භ වෙන්නේ. කෙලෙස් ධර්මයන් මූල කොට සීල අරමුණු පහළ වෙන්නේ. එතකොට දැන් සිත පිරිසිදුයි. මොන දැන් දන්නවනේ. මොනවද සිත කිලිටි වෙන්නේ? රාග දේශ මොහ වලින්. එන සිත සුද්ධ කරනවා මොකද කරන්න කිව්වේ? අන්න සිත සුද්ධ කරනකොට සිත සුද්ධ කරන කෙනා ඒ උපන් අකුසල් වල වර්ධ මෙනෙහි කරනවා. මේ මට අනර්ථය පිණිස මට විපාක නිර්මාණය කිරීම පිණිස ආපු පාප ධර්ම ටිකක් කියලා ඔබ එය පිළිගන්නේ මේ විදියට. ඔබ බුද්ධ වචනේ යොදන් තමයි ඒවා ඇසුරු කරන්නේ. මොකද වෙන්නේ? අන්න උපන් අකුසල් දුරු වෙනව බලන්න සම්මා වායාම වෙච්ච හැටියගේ. ඒ දකින්න තැනම සම්මා දිට්ඨිය. මේ දුක මේ අනර්ථය කියලා දකින්න තැනම සම්මා දිට්ඨිය. ඒ දැන් ඔන්න ලෝභ සිතක් ඇවිල්ලා නම් එයාට පේනවා මේ ලෝභ සිත මට අනර්ථය පිණිස අසුභය පිණිස අපදේ මේ දුක පහළ වීම. මේ සංස්කාර ධර්මයන් අනිත්‍යයි. මේ සකස් වූ සියල්ල අනිත්‍යයි කියලා ඔහු ගැන පොඩි සාකච්ඡාවක් කරනවා. ඒ කෙලෙස් ගැන ඔහු සමග සාකච්ඡාවක් කරනවා. වෙන අයෙක් නෙවෙයි ඔහු සමගම. කාලේන ධම්ම සාකච්ඡා. සාකච්ඡා කරන්න ඇහෙන්නේ පෙ තමන්ගෙම තමන්ට ඇහුණා. තමන් පෙර කල්යාණ මිත්‍රයන්ගෙන් එහෙම නැත්නම් පරසෝഘോഷිත ප්‍රත්‍ය වශයෙන් ගත්ත දේ තමන්ට ඇහුණා. ඇහුණා කියන්නේ තමගේ හිතක් වශයෙන් පහළ වුණා. සිත තුල පහළ වුණා. එතකොට ඌට පේන්න ගත්ත අකුසල්. ඒක S2 වුණා. ඒ දහම තමයි S2 කියන්නේ. බලන්න මේ දහමට නෙපෙන්නේ අකුසල් ටික.
ඉතින් දහම කියන්නේ මොකද්ද? චක්කුම් උදපාදි ඇස් දෙක වුණා. ඥානං ඒක තමයි ඥානය කියන්නේ. ඥානං උදපාදි ප්‍රඥාව කියන්නේ ඒක. ආලෝකය කියන්නේ ඒක. විද්‍යාව කියන්නේ ඒක. දැන් ඒකට පේනවා. ඒ දහම් ඥානයට පේනවා තමාගේ හිතේ පෙරපහළුව කුසල් ටික. මේක මට අනර්ථය පිණිස අසුභය පිණිස පහළ වූ දෙයක් කියලා ඔහු දැක්ක මේ ලෝභසිත. දකින්නකොට උපන්න අකුසල් පහ වුණා. හැබැයි ඒ වෙලාවේ තවත් ඒ රූපේ සම්බන්ධ අකුසල් සිතක් එන්නෙම නැහැ. බලන්න ඔබ දේශන්නේම හැබැයි දැක ඒව නිකන් මෙහෙම කිව්වට ඔප්පු වෙන ඒවා නෙවෙයි. කිව්වම අවබෝධය ලැබෙයි. මේක ඔප්පු වෙන්න නම් දකින්නම ඕන. දකින්නකොට යාට පේන මොකද්ද? නූපන්න අකුසල් නූපදිනවා. නූපන්න අකුසල් කියන්නේ ආයි ලෝභ දේශ මොහ ඉන්නේ නැහැ. ඒ රූපේ සම්බන්ධයේ, ශබ්ද සම්බන්ධයේ, ගන්ධයේ සම්බන්ධයේ, රසයේ සම්බන්ධයේ, ස්පර්ශ සම්බන්ධ. ඒ පංච කාමයන් සම්බන්ධ, ඒ කාමයන් සම්බන්ධ අකුසල මූලයන් එන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. අන්නේ නොවැඩෙන එකට ඒක නූපන්න අකුසල් නූපදිනවා කියලා. නූපල් අකුසල් නූපදින වෙලා නූපදින්නේ කුමක් නිසාද? උපන්න අකුසල් පහ වෙන නිසා. අන්න ඒ වෙලාවෙම උපන්න අකුසල් පහ වෙන වෙලාව. පහ වෙන වෙලාවට උපදින්නේ නැහැ. ඒක ධර්ම නියාමයක්, ඒක ධර්මතාවක්. ඒ වෙලාවේ තියෙන්නේ මොනවද? කුසලය. මොකද්ද කුසලය? ලෝභයෙන් මිදීම. නූපන් කුසල් ඉපදිලා. දැන් බලන්න එකම වෙලාවේ. එයාට ඒ වෙලාවේ බැලුවොත් දැනෙනවා හරි හැල්ලුවක්. මහා ප්‍රීතියක්, මහා සැහැල්ලුවක් දැනෙනවා. නේද? uppannānaṁ කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බීවේ භාවාය. කවදාවත් නැති මහා පුදුම සතුටක්. පුදුම ඒක කියන්න වචනෙන් කිව නොහැකි. වචනෙන් විස්තර කරන වචන වලින් කිව්වට මේක පේන්නේ නැහැ ජීවිතෙන්න දකින්න. පුදුම ගැඹීරකමක්. විපුල බවක්, ප්‍රණීත බවක්. දහම් රසය දැනෙන තැන එයාට දැනෙනවා. අහෝ සුඛං මං තරම් වාසනාවන්තෙක් තවත් මේ ලෝකේ නෑ කියලා එයාට හිතෙනවා. අන්න ඒක තමයි උපන් කුසලය ඔහු තුල වැඩෙන හැටි. නූපන් අකුසල් නූපදින වෙලාවේ උපන් අකුසල් පහ වෙනවා. ඒ වෙලාවේ තමයි උපන්නේ කුසල්. ඒ උපන් කුසල් තමයි ඔහුට ජීවිතේ වෙලා තියෙන්නේ ප්‍රීතිය සතුට ලෙස තියෙන්නේ. බලන්න. නේද? uppannānaṁ කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය බීවේ භාවාය වේපුල්ලාය චන්දං ජනේති වායමති විරියං ආරූපති චිත්තං පග්ගණ්ණාති පජහති. සතර සම්‍යක් ප්‍රදාන වීරි සම්මා වායම කොටස හතරවෙනි පදේ මම විස්තර කරේ පාලියෙන්. පාලියෙන් ගන්න නැත්තේ දිග වේලාවක් යන නිසායි. එතකොට ඔබ බලන්න ඔබේ ජීවිතේ කවදාවත් බුදුහාමුදුරු සරණ යන්න මේ විදිහේ තීරණයක් ක්‍රියාත්මක කරලා තියෙනවද? අන්නේ තීරණේ ක්‍රියාත්මක කරන එකට කිව්ව භාවනාව. භාවනාවේ පරිපූර්ණය. දැන් ඔක කියනෝනේ භාවනාව කියලා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පජහති. මෙතන දැන් මුලටම කියනවා නූපන් අකුසල් නූපදවන එක. එතකොට නූපන් අකුසල නූපදවන්නේ යමක් දන්න කෙනෙක් තුල. දහම දන්න කෙනා තුල. එතකොට උපන් අකුසල් පහ වෙන්නේ දහම දන්න කෙනාගේ. ඒක කුසලයක් බවටපත් උනේ දහම දන්න කෙනාගේ. දැන් uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීවේ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය. යන භාවනාව පාරිපූර්ණය. භාවනාය පාරිපූර්ණය. බලන්න ඔච්චර ලස්සනද? භාවනාව පිරුණා. මොකද්ද අපි භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නොදැනින්න එකද? කොහෙද නොදැනින්න එක? බුදුදහම වෙන්නේ. හතරවෙනි දැහැණෙක් කියනවා ප්‍රීතිය තුල මේ සුඛය තුල සුඛය පහ වෙලා ඒ උපේක්ෂාව තුල සතිය තියෙනවා. උපෙක්කෝ සති පාරිශුද්ධි. උපේක්ෂාව සතිය පිරිසිදුයි. මොනවද? පොඩ්ඩක් ගෑවිලා නැහැ භවයට අයිති කිසි දෙයක්. භවයට අයිති රාගදේශ මොහ මොනය සූක්ෂමවත් ගෑවිලා නැහැ. පොඩ්ඩක්වත් නැහැ. හතරවෙනි දැහැන. එතකොට මෙන්න මේ සම්මා වායාමයේ ඉන්න උතුමා පටන් ගන්න තැනම සම්මා දිට්ඨිය. මොන බණ මම දන්නේම නැති වෙන මාර්ගය කියලා දුන්නා. ඔබ දන්නෙත් නැහැ මං කියලා ඉන්නේ මාර්ගය. මොකද්ද මාර්ගය? ඔබේ හිත ඔබට පේන්න පටන් ගන්න තැන තමයි ওই පරතෝගෝතිස ප්‍රත්‍යයෙන් ඔබ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ලබාගත් ඥාණය ඔබට පේන තැන. ඔබට පේන එකපාරටම පාර කෙනෙක් යනවා. මං සිද්ධියක් අල්ලම් මේක කියලා දෙන්නම්. එතකොට මේව ගලපනකොට ඇත්තටම ඉතින් දහස්වර ඇඬෙයි.
අපි පැත්තකවත් බෞද්ධ වෙලා ඉඳලා නැහැ. අපි මලා නම් අපි යන තැන දැන් දන්නවා. දැන් ඉතින් දහම දන්න නිසා මේක වෙනස් වෙන බව ස්ථිරයි. පාර කෙනෙක් යනවා අපිට පේන්නේ සාමාන්‍ය සිංහලද දෙමළද මුස්ලිම්ද ජාද බර්ගර්ද ඉලාන්සිද ප්‍රංශද ජර්මන්ද ඉතාලිද ප්‍රශ්නයක් නැහැ. යාට පේන්නේ පාර කෙනෙක් යනවා. කෙනෙක් පාර යනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ එයයි කියනවා ඇති එයාගේ භාෂාවෙන් කෙනෙක් පාර යනවා. දෙමළෙන් කියනවා ඇති කෙනෙක් පාර යනවා. ඒතකොට එයා යනකොට හිතනවා අර මිනිහා මගෙන් ණය ගත්ත මිනිහා මට නොදුන්නු මිනිහා. හිත විසින් එයාට ප්‍රකාශ කරනවා. දැන් එයාගේ හිත කෙලෙසෙනවා. හැබැයි ඒක දැනගන්න විදියක් නැහැ. එයාගේ කෙලෙසුණු සිතක් තියෙනවා. කෙලෙසුණු සිතින් අරයා දිහා බලන් දුක විඳිනෝ කියලා ඇසුරු කරන්නේ තමන්ගේ සිතමයි. වෙන මුකුත් නැහැ. ඇසුරු කරන්න වෙන මුකුත් නැහැ යාට. පාර යන කෙනා වෙනම යනවනේ. ඒක පේන්නේ හැටනේ. ඕක තමයි ලෝකේ ඉන්න අයට ලෞකික කියන ලෝකේ ඉන්න එහෙම නැත්නම් ප්‍රත්‍යඥයට සාමාන්‍ය මිනිහට පේන ක්‍රමය ඔය මං කිව්වේ. කෙනෙක් යනවා, යා පේනවා, වෙනකොට අපේ හිතට එනවා, මගේ ණය දුන්නු මිනිහා කියලා බිඳවනවා දැන්. බුදුරජාණන් වහන්සේ දේශනා කර ආර්ය දර්ශනය එහෙම නැත්නම් හැම කෙනාටම හිතසුව පිණිස මේ ලෝකේ හැමෝම බුදුහාමුදුරු ගාවට ආවේ බෞද්ධයෝද? නෑ හින්දුවරු, ජෛනයෝ, නිගණ්ඨයෝ. අන්නේ ආගම් 62ම අය ආවා. ඒ අයට තමයි දහම් දෙසුවේ. නම් අපි කවදාවත් හිතන්න හොඳ නැහැ මේ බෞද්ධයෝ කියලා. බෞද්ධයා වෙන්නේ ක්‍රියාවෙන්. මේ ක්‍රියාත්මක කෙනාට කියන නමක් බෞද්ධයා. බෞද්ධ කියන්නේ කවුද? බුද්ධියෙන් උසස් කෙනා. මෝහය පළවා හරින්න. අවිද්‍යාවෙන් මිදෙන්න. බෞද්ධයා. එතකොට අපි නමත් ඕන නැහැ. නමක් කිව්වේ නෑනේ බුදුහාමුදුරු බෞද්ධය කියලා උතන කියලා නෑනේ. මොකද කිව්වේ? ඔකේ තියෙන සබ්බවසකණගේ බෞද්ධ කියන වචනේ නෑ. නෑ නේද? සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධහංසය බුදු සසුන. එන බුදු සසුන තියෙන කාටද? මේ දුක් විඳින අයට, දුකෙන් නිදහස් වීමට, අසහනයටපත් වූ අයට අසහනෙන් මිදීමට, අසරණ වූ අයට අසරණ භාවයෙන් මිදීමට, අනාථ අයට නාථ වීමට. දැන් අර ඇහැට පේන පාර යන මිනිහා බුදුන් වහන්සේ විග්‍රහ කර විදියට ගනිමු. ඇසට පේන රූපයක් ඒක. ඇසට පේන දේවල් රූප කියලා දකින්න ආගමක් ඕනද? ඉස්කෝල අධ්‍යාපනයක් ඕනද? ඉහළ අධ්‍යාපනයක් ඕනද? නෑ ඒක තිබ්බ කියලා පේන්නේ නැද්ද? එයාටත් පේනවා. ඒක එයාට පේන එකම තමයි ඉස්කෝලේ නොගිය කෙනාට පේන්නේ. පාඩම් නැති චුල්ලපන්තක හාමුදුරන්ට පේනුනේ රෙදි කෑල්ල පිරිමදිද්දී ඔය ඊයේ මං කතා කරේ ටික. නේද? හොඳට බලන්න පොඩ්ඩක්. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. බාහ්‍ය දාර්චූරි යහගත මේ පේන දේ පේනව විතරයි නේද? ඉතිරි ටික වෙන්නේ කොහෙද කියලා එහෙනම් ටක් ගාලා හුට අවබෝධ වෙනවා. ඔහුගේ ඥාන ශක්තිය බලය තමයි. කාණු ගැට්ටක් උඩ ඉඳගෙන මේ ඥාන දර්ශනේ පහළ වුණා නම් ඔහුගේ බලය හිතන්න අන්න ඒක උග්ගටිතඤ්ඤ කියන්නේ පෙර භාවිතා කරපු බලය අධික උත්තම පුරුෂයෝ උත්තමයෝ කොටසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරත් ඉතිරි ටික ඔහු තුල මතුවෙනවා. අපිට කොහොනේ ඔක්කොම කිව්වම කිව්ව එකත් මතක නැහැ මොකක්වත් නැහැ. අහන් ඉදි විතරයි. අහලා එළියට එන්නේ hina වෙවි. ගයි වෙලා හිත මොකක්වත් පේන්නේ. ඒ ගෙවන්නේ කර්මය. දැන් දහමට අනුව ආයි බැලුවොත් හිතන්න අර ඇසට පේන දේ රූපේ. ආගමක් ඕනේ නැහැ මෙහෙම හිතන්න. ඔබ ඕනම කෙනෙකුට පුළුවන් මෙහෙම හිතන්න. ඇසට පේනේව රූපනේ. නේද? කැමරාවේ ලෙන්ස් එක කියලා හිතුවොත් ඇහැ ඇතුලේ තියෙන දලසේයාපටි දැන් දලසේයාපට නැහැනේ. දැන් තියෙන්නේ මේ SIM කාඩ්. මෙමරි කාඩ් මොනවද කාඩ් වගේක් තියෙන කාඩ් එකේ වදින ෆොටෝ එක. දැන් ලෙන්ස් එක හරහා මේක ඇවිල්ලා ඇතුලට වදිනවා. අපි ආයි දකින්නේ වැදිච්ච එකනේ. එහෙනම් දැන් අපිත් වැදිච්ච එකක් තමයි ඔන්න දැන් ඇතුලෙන් අපි බලනවා ඇතුලෙන් එනවා අර ගොවියා. අර ගමරාල. එහෙම නැත්නම් අපේ ගමේ ඉන්න අරයයි. ඒ එනකොටම ඔහු ගැන තියෙන විස්තර තියෙන තොරතුරු. පරදත්තුපජීවි පරදත්ත තොරතුරු. එනවා හිතට. සංඥා විදියට එනවා. මගේ ණයක් කරන් උදුන්නු මිනිහා. දැන් අපි සහනෙන් දින්නේ අසහනෙන් දින්නේ. අසහනෙන් ඉන්නෝ කියලා තේරෙන්න ආගමක් ඕනද? නෑ ආගමක් ඕනේ අසහනෙන් ඔන් ඉන්නේ. මට මේ ආවේ අසහනයක්. දැන් මං ඒ ආපු ටික ඇසුරු කරනවා කියන්නේ ආපු එකට ඇලෙනවා. ඇලෙන්න මං විඳින්නේ දුක කියලා තේරුම් ගන්න දැන් කාටද බැරි පුළුවන් කාටද? බලන්නකෝ. මේක අහලා තේරෙනවා නම් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා හිතන්න. ඔබේ ගෙදර අය ඔබ නිසා විඳපු දුක් ටික අඩු වෙලා ඇති. ඔබෙන් ටොකු කාපු අය අද ටොකු කන්නේ නැතුව ඇති. ඔබෙන් බැනුම් අහපු අය අද ඉඳලා බැනුම් අහන්න නැතුව ඇති. ඒකම ඔබේ මහ ගුණයක්. ඒකම ඔබ බුදුන් වහන්සේටත් ඔබේ ජීවිතයටත් අනුන්ට කරපු ආශ්චර්යයක්, ගෞරවයක්, ගුණවගාවක්.
නම් ඕන තරම් තියෙනවට කියන්නේ නම් කියනකොට ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ නමනේ කියලා මම නම් ඔක්කොම කියනවා. මම දන්න ඔක්කොම කියනවා. එතකොට දැන් ඔන්න ඇස රූපේ ගැටෙනකොට දැනීම පහළ වුණා. එතන විඥානේ අපට අහු වෙන්නේ නැහැ. එතන වේදනාව අපට දැනෙනවා. බැලුවොත් විතරයි පේන්නේ. සුඛ වේදනාව බව පේන්නේ හිත දිහා බැලුවොත් නේ නැත්තම් පේන්නේ නැහැ නේ. සතුටක් ආව එයා දැක්කම. එයා දැක්කම දුකක් ආවා. දැන් කොහේ බැලුවොත්ද මේව පේන්නේ? පිටකෙනා බැලුවොත්ද හිත දිහා බැලුවොත්ද? හිත දිහා බැලුවොත් පේනවා. සුඛ වේදනාව පේන්නේ හිත දිහා බැලුවොත්, දුක වේදනාව පේන්නේ හිත දිහා බැලුවොත්. එතකොට බලනකොටම පේනවා මේ ආවේ සුඛ වේදනාව. මේ ආවේ දුක වේදනාව. මේ ආවේ අසහනය. මේ ආවේ විඳවීම. ඔබට තේරෙන වචනෙන් ගලප ගන්න. ගලපනවා කියන්නේ දහම තමයි මේ ඔබ තුල මතුවෙන්නේ. දහම් රසය මතුවෙන්නේ. ඔබ තුල සීල ගුණය මතුවෙන්නේ. ඔබ තුල උතුම් ගුණය මතුවෙන්නේ. එතකොට ඔබ බලනකොට ඔබට පේනුණා මේ ආවේ ද්වේෂය. ගමරාල මට සල්ලි නොදුන්නු මිනිහා, මගේ ණයක් කරන්න නොදුන්නු මිනිහා. මම දුක් විඳින්න කැමති නම් ඕක ඇසුරු කරන්න. දුකට කැමති කෙනාට මම මේ කතා කරන්නේ නැහනේ. මිත්‍යා දෘෂ්ටිකයන්ට කතා කරන්නේ නැහැ. දුක් විඳින හැටි කියන්නේ මිත්‍යා දෘෂ්ටිකෝ කියලා. ඒගොල්ල කැමති නම් ඉදි කන්න. කැමති සයනයිඩ් කන්න. ওই සයනයිඩ් එක. ඔබට හිතන්න පුළුවන් නම් මේක මගේ හිත තුල පහළ වූ සිතුවිල්ල, මේක ටිකකින් යන දෙයක්, ටිකකින් නැති වෙන දෙයක්, අනිත්‍ය වෙන දෙයක්. ඒ මොහොතේ අනිත්‍ය වුණ උනට කමක් නැහැ. ඕක ටිකකින් හරි නැති වෙනවා කියලා එතනින් හරි අනිත්‍ය දකින්න. එකපාරට ඔක්කොම බෑනේ අපිට. නේද? රාහුල කුමාරයා රහත් වෙන දවස් වෙනකන් එක එක සූත්‍ර ඇහුවනේ. රාහුල වාද සූත්‍රය අහනකන් එදා රහත් වෙනකන් එක එක දේවල් ඇහුවනේ. ඒ වගේ ඔබට තේරෙනකන් ඔබ කොහෙන් හරි අහගෙන යන්න. හරි වෙලා වේවි. පටන් ගත්තොත්නේ වෙලා වෙන්නේ. එතකොට දැන් ඇස රූපේ ගැටෙනකොට මගේ හිත තුලයි මේ සංකල්පේ පහළ මේ එහෙනම් මම විඳවන්නේ ඒ රූපේ නිසාද මගේ සංකල්පේ නිසාද? දැන් ඔක්කොම එකටනේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන එකක්. මේ මගේ ජීවිතේ වෙලානේ තියෙන්නේ. එකක් කිව්වේ. ජීවිතේ වෙලා තියෙන්නේ. එහෙනම් පහම ගින්න. මගේ ඒ රූපේ දැන් ඇතුළට ඇවිල්ලානේ තියෙන්නේ. ලෙන්ස් එක හරහා ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඇස හරහා ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇතුළට එනවා චක්කු ප්‍රසාද. ඒකට සහායට ඇතුළෙන් සංඥාව ඇවිල්ලා. රූපයක් ඇවිල්ලා පිළිගත්තා. මට ආව වෙන උත්තරයක් ඒක කිව්වොත් මේ රටම කැළඹෙනවා. ඒක නිසා කියන්නේ. දැන් ඔය එළිය එන්න රූපේ ඇහැට ආවම ඇහෙන් එන පණිවිඩයට අනුවනේ ඔබට පේන්නේ. ඔබට ආවොත් අර යාගේ නම මොකක් හරි නමක් දාලා හිතන්න. අපි ග්‍රහලෝකයක නම කියමු. මිනිසුන්ගේ නම කිව්වොත් ප්‍රශ්නේ ග්‍රහලෝක නම ඇති මිනිසුන්ට. අඟහරු. අර යාගේ නම අඟහරු. අඟහරුවා. අපි එහෙම කියමු වා කියලා දාමු අඟහරුවා. දැන් අඟහරුවා කියලා මගේ හිතට ආවම මට අඟහරුවෙක් නේ පේන්නේ එළියෙන්. මගේ හිතේ නැති එකක් මට පේනවද ඒ වෙලාවේ? මං ගන්න ඔබට ඒ වෙලාවේ ණයගෙන පේනවද? පේන්නේ නැහැ නේද? මට මේ ඕන කරන්නේ මේ චුට්ට කියලා දෙන්න විතරයි මේ උපමාවලින්. එතකොට අඟහරු කියලා ආවට පස්සේ ඔබට අඟහරු කෙනෙක් පේනවා ඇහැ හරහා එළියට. එළියෙන්. මේ ඇතුළට එද්දි එකයි පිටට යද්දි එකයි. ඉන්කමින් අවුට් ගොයි. එහෙම ඔය තියෙන වචන මේ කරුම කාලකන්ණි වුණා මම මේ ටික ගන්නවා. ඔබට තේරුම් කරලා දෙන්න. නැත්තම් බුද්ධ වචනේට ඉස්සරහා ඕවා මොන බොරුද කියලා හිතන මොන වේලුද කියලා. එතකොට දැන් ඔබ අඟහරු එළියෙන් දකින්න වෙලාවට ඔහු ගත්ත ණය මතක් වෙනවද? ණය මතක් වෙනකොට අඟහරු පේනවද? දැන් ඔබ ගැන ඔබ නොදන්නේ කොච්චර තිබිලද මෙච්චර කාල. ඔබ මේ අඟහරු හොයන්න ගියා පිටින්. හඳට යන්නේ ආන හදනෝ. දෙයියනේ තමන්ගේ හිතේ තියෙන මේ ලෝක හොයාගන්න. නේද? ඇස ලෝකේ කෙලවරයි රූපේ ලෝකේ කෙලවරයි. දැන් තේරෙනවා බුදුන් වහන්සේ කෙනෙක් කරපු දර්ශන ඥානෙ, දීපු දර්ශන ඥානෙ අපි බිඳකවත් ඉඳලාද කියලා තේරුම් ගන්න. ඔය චුට්ට දේශනා කරන්න නේද භාග්‍යතුන් වහන්සේ එදා බෝධිසම්භාරේ පුරද්දි දිවිදෙනකට කාලා මේ බලය හදාගන්න, කැපකිරීමේ බලය හදාගන්න පණින්න වෙනවා. ඒවට ඔය කියන්නේ උපපරමත්ත පාරමිතා, පාරමිතා දසපාරමිතා ඔය කියන්නේ ඒවා. අපි සිංහලෙන් කිව්වේ. මේ කැපකිරීම හදන්න ඒ තරම් දාන පාරමිතා කය අනුන්ට දන් දීලා අනුන් ආහාර කොට ගන්න සතුට විඳින්න. අනාගතේ බුදු වෙන මේක හදාගන්න උන්වහන්සේට සිද්ධ වෙන දිවිදෙනකට කන්න පණින්න. මේ කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ට නොව සම්මා දිට්ඨිය තියෙන උත්තමයන්ට. මේවා මොන බොරුද කියලා හිතන එකපාරට බැහැර කරන ලෞකික සම්මා දිට්ඨිය නැති පිරිසට නෙවි කතා කරන්නේ. උතර මතක තියාගන්න.
ඔබ පියෙක් වෙන්න කොච්චර දැඟලුවද? ඔබ ඒ තරමටවත් බුදුහාමුදුරු දාලා නැහනේ. ඔබ රස්සාවල් හොයාගත්ත. ඔබ කසාද බඳින්න මකිට පියෙක් වෙන්න කියන කසාද බඳින්නනේ. ඔබ කොච්චර අමාරු වෙන්නේ නැද්ද? ඉගෙන ගන්න පොත් කෑලි අරගෙන ගියා. ගල් කූරු පොත් කෑලි ඉස්සර ගල් කූරු වල අපි ඉගෙන ගත්තේ. අපේ කාලේ. ඊට පස්සේ පොත් අරන් ගියා, ගුරු ගාවට ගියා, ටියුෂන් කියලා කඩමාළු වලට ගියා. ගියේ මේකට. මොකද කසාදයක් බැඳලා පවුලක් හදාගන්න. බත් ටිකක් කන්න. දැන් අනාගතය කියලා කර එකතු කරගෙන යනවා. එයින් දෙන්නයි රටේ ඉන්න ඕන අනිත් අය ඉවරයි. තේරුණාද? දැන් ඔබ මොකද්ද කරලා තියෙන්නේ? ඔබ ජීවත් වීම සඳහා ඔබ මේ ඔක්කොම යොදාගෙන තියෙනවා. එච්චරයි කරන්නේ. දැන් අධ්‍යාපනය කරන දුන්නොත් රස්සාව ලැබුණට පස්සේ. පහේ පන්තිය කරන දුන්නොත් අහන් ඉන්න තකමැති. මේ ඔක්කොම බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද? මේ ඔක්කොම රංගපෑමක් කියලා තේරෙන්නේ නැද්ද? පහේ පන්තියේදී පහයි පන්ති මොනිටර්. මොනිටර් කියන්නේ තලගොයාද කබර ගොයාද නෙවෙයි. මොනිටර්. පන්ති නායකයා. නායකයා මොකද කරන්නේ? අනිත් අයට දුබලයට තලනවා. දුබලයට තලනකොට තමයි අය වීරෙක් වෙන්නේ. මේ කෙලෙස් තිබිච්ච හැටි කියන්නේ පහේ පන්තියේදී. 6ට ආම ඊට ටිකක් දැන් සැරයි. එයා බලන්නේ මේ පාරත් මට මොනිටර් වෙන්න. අවුරුද්දෙන් අවුරුද්ද මොනිටර් තෝරනවා හොයන්න. ඉතින් ඒ සඳහා උපායවල තෝර ගන්නවා. අන්න එතනින් පටන් ගත්තේ මේ කපටිකම්. නියපොත්තේ ලියන් ගියා මේ මාතෘකාවල්. දැන් ඔන්න විභාග දෙපාර්තමේන්තුවේ දානවා දැන් කොපි කරපු ක්‍රම කට්ටිය. කරපු අය කියන්නේ. අල්ලේ දාරවල ලියන් යන ඒක පේන්නේ නැහනේ. ඇඟිලි අතරේ ලියන් යනවා. ඇඟිලි එකට ගෙන අල්ල බැලුවට නැහැ. ඇඟිලි දාරේ මේකේ මේක අවකලනය මේක අනුකලනය. ඇඟිලි ලියලා. මේකේ ගානේ තියරිය මේක. මේ ඇඟිල්ලේ. දැන් මේ අතක තියන් යන්නේ මේ ටික. පත්තරේ බැලුව ගමන් තිබ්බා අර ඇඟිල්ල දිගෑරිය ලියන් ගියා. එනකොට ඇඟිලි වහගත්තා. මේ ඔක්කොම කපටිකම් ඉගෙන ගත්ත ජීවත් වෙන්නේ මොකටද? අන්න අර මේ තමන් පියෙක් වෙන්න. මෙතෙන්ට එනකන් එන්න මොන තරම් දේවල් කරන්නද තෙන්ට ආවේ. දැන් තමන් ඒ තරම් මහන්සි වුණා. දැන් බුදු වෙන්න කොහොමද කියලා මේ ගන්න මේ උපමා ටික ගත්තේ. බුදු වෙන්න ලේසියෙන් පුළුවන්ද? සිව් සාගරයට වැඩි ලේ හෙලනවා. අපිට පොඩ්ඩක් ಗುಣ මකුයි අපි. මේවා කියනකොටත් පිළිගන්නේ නැති මිනිස්සු ඉන්න මිනිසුන්ට මං කිසිම විදියක එයාට නෙවෙයි මේ දහම කතා කරන්නේ. ඒ අය උදෙසා මගේ වචනයක් මිඩංගු කරන්නේ නැහැ. ඒක අපි මාධ්‍යයට පේන්නවත් වෙන්නේ නැත්තේ. මේක පුහුදුන් අයට කරන එක නෙවෙයි අවශ්‍යමයිට. ඒකයි අපි අවශ්‍යයි තෝරලා මේ දේශන දෙන්නේ. නිකන් දියෙන්නම් වාලේ අහන අයට නෙවෙයි මේ කතා කරන්නේ. උන්වහන්සේ දිවිදෙනට කන්න පැනලා මේ බුදු බව පතාගෙන මේ ලෝකෙට මේ සත්‍ය කියන්න බලය හදා ගන්නවා. බලය නැත්තම් මේක කරන්න බෑ. ඒ නිසා බලය හදා ගන්නවා පාරමිතා පුරලා. අවුරුදු 6ක් අර දුර්ගේශ්වරි කඳු වැටි නොකා හිටි ඒකට බුදු වෙන්න මේ ආත්මේ අවසාන ආත්මේ සිද්ධාර්ථ බෝධිසත්වෝ ළඟට වැටුණු පත්‍ර කෑව කාලයක් තියෙන ඉන්දියාවේ මාස 3ක් විතර ගස්වල කොළත් නැහැ. ඒ කාල ඒ ළඟ තිබුණු ගස්වල කොළ නැහැ. පොතු කන්නේ නැති. ගව ගාලේ ගවයන්ගේ පොඩි ගවයන්ගේ මල ආහාරයට ගත්ත බව ඔබ දන්නවා. ඔබ මේ දහම අහන භාග්‍යවතුන් වහන්සේ මේ එරිදි ප්‍රාතිහාර පාපු නෑංග මාන බින්දින මහා ප්‍රාතිහාර පාපු දෙවියොත් බුදු වෙල කියලා නොදැක්කම දෙවියොන්ගේ මාන බින්දින සැකේ බින්දින්න ප්‍රාතිහාර පාපු බුදුරජාණන් වහන්සේ ගැන මේ කතා කරන්නේ. දෝත් බුදුන් තියලා වැඳලා මදි අපි. මොකද දෙවෙනි ගුරුවරයෙකුගේ නමක් කියන්නත් අපි පින් කරලා කියලා මම දන්නවා. මම ගොඩක් පින් කළා බුද්ධ කියන වචනේ කියන්නේ. හැබැයි වැරදිලා කිව්වොත් ඉවරයි. උන්වහන්සේගේ ගුණය නොදැන කිව්වොත් අප නැහැ. අපි සසරට වැටෙනවට අකමැති බුදුන් වහන්සේ. එම නිසායි ඒ දුක් විඳලා සිව් සාගරයට ලේ හෙලාගෙන තරුවලට ඇස් දන් දීලා මහා පොළොවට මස් දන් දීලා ඒ මහා කැපකිරීම හොයන තාත්තා බුදු මෑණි බුදු පියාණන් වහන්සේ ඒ කැපකිරීම කරේ ළමයින්ට දුක නොදෙන්න. අපිට මොකක්වත් ඒ මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ වචනේ ජීවිතේට ගලපලා බලන්න විතරයි තියෙන්නේ. මහන්සිුනේ අපේ තාත්තා, අපේ අම්මා බුදු මෑණි. නොකා හිටිය බුදු මෑණි. නොකා මාස 3ක් පයින් වැඩි බුදු මෑණි. මේව හොයන්න කැපුණේ බුදු පියාණන් වහන්සේ. කෙලෙහි ගුණවාදියෙක් වෙන්න අඩු ගානේ අද ඉඳලා. ඔබ ආරක්ෂා වෙනවා. ඉදිරියේදී මොන හරි දෙයක් විපතක් වුණොත් ඒකෙන් ඔබ ආරක්ෂා වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී.
ගුණවන්තයන් රැකෙනවා. කෙලෙහි ගුණ නොදන්න කෙනාට කිසිම රැකවරණයක් කවුහරණක් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. එමිස එක්කෙනෙක් හිටියත් ඇති. සීවලී කියලා එක්කෙනයි පහළ වුණේ. මුළු නගරෙටම කණ්ඩ ලැබුණා. ලෝස කියලා එකම පව්කාරයයි පහළ වුණේ පැත්තම අලු වෙලා ගියා. නිවන් දකින්න බලය වෙනම තියෙනවා. ඒක වෙනයි. පින්පව් මත මම මේ කතා කරේ. ඒ වගේ ඔබ අද ගුණ යහපත් කෙනෙක් කියලා බුදුන් වහන්සේගේ මේ වචනේ දේශනා කරන්න මේ සම්මා වායාමයේ සම්මා දිට්ඨිය නැමැති උත්තරීතරත්වයේ අමූර්තය නැමැති සම්මා දිට්ඨිය. දැන් අපි තේරුම් ගත්තේ ඇස රූපේ ගැටෙනවා. මගේ හිත නෙමෙයි. අර අඟහරු කියලා කියන්නේ මගේ හිතනේ. මගේ හිතනේ. ණය දුන්නේ නැහැ කියලා මගේ හිතේ සංකල්පයක් නේ තියෙන්නේ කියලා දකිනකොට අර රූපේට මගේ හිතේ තියෙන දේවල් එකතු වෙලා මිශ්‍ර වෙලා වෙන විපාක විපරිණාම විකෘතිය නවතිනවා. මොනතරම් ගෞරවයක්ද? දැන් මම ආවේශයෙන් මිදුණු ආවේශ නූණු විකෘතියෙන් මිදුණු සූපත් වුණු කෙනෙක් නේද? සද්ද මනුස්ස ආවේශයක් තියෙන මනුස්ස ආවේශය කියන්නේ දැන් තියෙන එක. අන්න එහෙම දකින්නකොට තියෙන එක. එළියේ කෙනත් මම වගේ අසරණේ කියලා අන්න දැන් හිතේ මෛත්‍රී සිතුවිලි එන්න ගනී. අනේ පව් මම වගේ මහන්සි වෙනවා ඇති. ඒයි බැරුව ඇතිනේ මගේ දේවල් දෙන්න කියලා අන්න එයයිගේ හිත තවත් උපේක්ෂාවේ ගුණය බලවත් වීම සඳහා නූපන් කුසල් උපදිනවා. තව තවත් කුසල් ධර්මයන් රාග දේශ නැති සිතුවිලි ධාරාවල් ඔහු තුළ උපදිනවා. අන්න ඒ මට්ටමට ආවම දැන් බැලුවාම අපි බුදුම මේ පැත්තකවත් ඉඳලා නැතුව වගේ නේ. ඔබට දැනෙනවා ඇති අහන ඔබට. දැන් ඔබට පුළුවන් හරි සරල දැන් මේ ඔක්කොම දැන් මෙච්චර මොකුත් කරන්න නෑ. එකයි කරන්න තියෙන්නේ. දැන් ඔබ බයන ඔච්චර කරන්න තියෙද? නෑ එකයි. එකක් කරද්දී ඔක්කොම වෙන්නේ. මොකද්ද එක? සචිත්ත පරියෝධපන සිත සුද්ධ කරන්න. සිත සුද්ධ කරනවා සිත අපිරිසිදු වෙනවා දිහා බලන් ඉන්න. සිත දිහා බලන්න වැඩ නවත්තන්න ඕනේ නෑනේ. වැඩ කරද්දී හිත පේන්නේ නැද්ද? ඔබේ හිත බලන්න බැරිද බච්චද්දී? පාරයක්දී හිත බලන්න බැරිද? පාරය දැන් ඔබ මේ බත් කන ගම වෙනේම හිතන්නේ නැද්ද? බත් කන එක ඇහැට කැවුනද? නාහෙට කැවුනද? නේ බත් ටික කැවෙද්දි හිතනවා හෙට කරන දේවල්. දැන් හෙට කරන දේවල් හිතන එක නැවතුණාද බත් කනවා කියලා? නෑ. එහෙනම් පාරේ යද්දි ඔබ කියනෝනේ මේක නවත්තල කරන එකක් කියලා නෑ. පාරේ යද්දිත් පාරේ යන ගමන් මේ හිත එන සරාග දේශ මොහ මුල් කරගත් අකුසල් සිතුවිලි දැක දැක ඒවා අනිත්‍යයි කියලා මෙනෙහි කර කර යනකොට ගමන ගිහිල්ලා හෙට්ටු නැතුව විවේකයෙන් ගිහිල්ලා හිත විවේකයෙන් අරගෙන ගිහිල්ලා එතෙන්ට. දන්නෙත් නෑ ගිහිල්ලා විඩාවෙන් තොරව එතෙන්ට ගිහිල්ලා. ඒකයි බුදුන් වහන්සේලා විඩාවෙන් තොර මේ සියලු ක්‍රියාවන් තුල. දැන් තේරෙන්නේ නැති අද. දැන් ඔබට අදිෂ්ඨානයෙන් නැති. ඒ කියන්නේ හිත අදිෂ්ඨානශීලී වෙනවා. මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන. ගෙදර අයගෙන් අහන්න රිලෙවෙක් වගේ ගොරවන කෙනාටද ගෙදර අය කැමති? බල්ලෙක් වගේ බුරණ කෙනාටද කැමති? මුවෙක් වගේ අහිංසක කෙනාටද කියලා අහන්න ගෙදරින්. අහලා නැහැනේ කවදාවත්. ගෙනාවට ඇහුවේ නැහැනේ නේද? දැන් අහන්න. මුවෙක් වගේ අහිංසකයි. මට ගන්න තියෙන උපමාමය ගන්නේ ඔබ සතුටු කරන්න ඔබ මේ වගේ කෙනෙක් කරලා අනේ මේ ගෝර සසනේ මොකද ඔබ ජීවත් වෙනක මට ප්‍රශ්නයක් නෙවෙයිනේ. මට ප්‍රශ්නයක් නැහැ. ඔබ මේ ලංකාවේ තුන් ලෝකේ කවුරු හිටිය මෙච්චර කල් හිටියනේ දැන්. දිව්‍ය ලෝකවල ශ්‍රී විෂ්ණු දෙවියන් හාමුදුරුවෝ කතරගම මහා දේවතාවුන් වහන්සේලා උන්වහන්සේලා හිටිය මට ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් මට දැනුත් ප්‍රශ්නයක් නැහැනේ පව් කරන හිටියා කියලා. ඔබ අද දවසේ මේ ජීවිතේ වෙනස් කරගත්තොත් ඔබේ ගෙදර අයට පුදුම සතුටක් වෙයි ඔබේ ජීවිතේ. ඔබ ලෝකයා එක්ක ගැටි ඔබ දුක් විඳලා ඇවිල්ලා වෙන හතුරු හදාගෙන ගෙදර අයටත් ඒගොල්ලන් දකින්නකොට හිත පීඩාවටපත් කරන සංකල්ප උපදවාගත්ත ඔබ අද ඉඳලා ඒ සංකල්ප වෙනස් කරනකොට දාන පාරමිතාව පුරනකොට නෑ මං ඒ ණය අතහරිනවා මං එයාට කතා කරලා කියනවා. ඒකෙන් නෑ මං කියන්නේ පුළුවන් අයට කියන්නේ. හැමෝටම නෙවෙයි. ඒ ණය මට එපා. ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න. ඒ මිනිස්සයා ගෙදර යන්නේ සතුටින් නෙවිද? ඔබ ගෙදර එන්නේ සතුටින් නෙවිද? ඔබ ගෙදර ඇවිල්ලා කිව්වොත් අපි ඒක අතාරිමු අහිංසකෙක් නේ කියලා අමාරුවෙන් හරි හිත වෙනස් කරගත්තොත් ගෙදර අයගේ. ගෙදර අය කියන්නේ විතුරු කරපන් කියලානේ. ඉදිරි කිරීමේ බැංකුව. එයාගේ හිත වෙනස් කරලා දාන පාරමිතාව බවට හිත වෙනස් කරොත් දැන් ගෙදර බුදු සසුන නැද්ද? ඒ ගෙදර බුදු බලය පැතිරෙලා නැද්ද? බුදු බලය පැතිරෙන්නේ කොහෙද? හිතවල. හිතෙන් තමයි හිතෙන් යන එක තමයි ආශිර්වාදය වෙන්නේ පිටතට. එතකොට දැන් බලන්න හරි සරලයි. දැන් මේ කතා කරේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද?
දැන් දන්නවා. මේ තමාගේ හටගන්නා වූ බාහිර ඇසුරු කරන්න ඇතුළාන්තේ හටගන්නා වූ ඔබ බාහිර ඇසුරු කරන්න ඇතුළේ හටගන්න කෙන්නේ කෙලෙස් ධර්මයන්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒක කොච්චර කරත් සැප පිණිස හේතු වෙන්නේ නැහැ දුක පිණිස හේතු වෙනවා. ඒකයි ඒක සැප කියලා හිතන් කරන එකටයි කාමේසු කාම සුඛ කියන්නේ. ප්‍රතඥයේ ඉන්න මට්ටම. මං අරයට බැන්නම මට හරි ෂෝක් එකක් වෙන්නේ නැහැ. මෝහේ ඉන්න කාලේ මෝහේ ඉන්න කාටවත් පේන්නේ එහෙමයි. ෂෝක් නැහැ ඉතින් හොඳ වෙන්නේ කොහොද කාටවත් බනින එක. වැඩිපුර බැන්නොත් එයා ගිහිල්ලා පැමිණිලි දාන්න ඉස්සෙල්ලාම පුළුවන් නම් ග්‍රාම සේවක ගාව. බැරි නම් ග්‍රාම සේවකත් හරියන්නේ නැතිනම් පොලිසිය. ඔච්චරනේ යට යන්න තියෙන්නේ. ඒක දැන් මම බැන්න නිසා යා අන්තිමට ගියා දරුණු තැනකට පොලිසියට. පොලිසිය කියන්නේ රට රකින්න මිනිස්සු වැරදි කරන එක වළක්වන්නේ උතුම් ආයතනයක්. ඒක සත්‍යයි. දැන් එතෙන්ට නේ යට යන්න උනේ. දැන් එයා බැන්නේ නැත්තම් යන්න ඕනේ නැහැ නේ. එතෙන්ට ඒ ඉන්න අයට කරදර කරන්න යන්න ඕනේ නැහැ නේ. පොලිසිය අය නිදහස් අපි වැරදි කරන්නේ නැත්තම් පොලිසිය අසරණයි නේද මේ සිද්ධි ඉස්සරහා බලන්න යාලා දිහත් බලන්න. අපි කාටවත් බනින්න එපා. ඔබ වැරදි කරලා ගිහිල්ලා ඔබ එතෙන්ට ගිහිල්ලා බලමු එතන නිවැරදිකාරයෙක් කෙනෙක් උදව්වක් ගන්න. තව වැරදක් හදනවා ගිහිල්ලා. මේ කිව්වට සමා වෙන්න. මීට එහා ඒවා තියෙනවා කියන්නේ. දැන් මේ අතනින් පටන් ගත්තා නම් උපන් තැනින්. නුග ගහ කඩනකොට නුග ඇටේ හැට පේන්නේ නැහැ පොඩි පැලවෙනවා දැන්. පැලවුණු නුග ගහ තියෙනවා අවුරුදු 2 යනකොට 4 යනකොට දෙන්නෙකුට බදන්න බෑ ගහ. දැන් මේ අවුරුදු 2කට එච්චර හැදුන කොච්චරකද අර හැට නොපෙනෙන නුග ඇටේ. දැන් මුලින් පොඩි කරන්න ඇඟිලි තුඩු දෙකෙන් පුළුවන්. අවුරුදු 2කින් පොඩි කරන්න හැකිද ඇඟිලි දෙකෙන්. අවුරුදු 4කින් පොඩි කරන්න හැකිද ඇඟිලි දෙකෙන්. ඔබේ පව පටන් ගන්න තැන මොකද්ද? උපදින තැන පටන් ගන්න සිතුවිල්ලක් සංකල්පයක්. එතන පුළුවන් ඇඟිලි දෙකෙන් පොඩි කරාගේ සුළු දෙයකින් තීන්දුවෙන් අයින් කරන්න. හැබැයි ටික වෙලාවක් ගියාම තව සංකල්ප හිතට ආවට පස්සේ ඔබ යකට ආපු ආවේශයෙන් නම් මේක නවත්තන්නේ අතට එන්නේ පොල්ලක්මයි. අතට එන්නේ දඬු මුගුරු කැතිමන් වෙන මුකුත් එන්නේ නැහැ. අටපිරිකර චීවර පින්ඩපාත ඒ වෙන්නේ නැහැ ඔබ අතට එන්නේ මන්නයක් ඊට වඩා එහා ගියාම ඒ වෙන ඒවා ඉතින් හිතාගන්න. එතෙන්ට යනකම් ඔබේ හිත ඔබව කෙලසලා මායя විසින් මායя කියන්නේ ওই කෙලස් ටිකට. මාර සූත්‍රය බුදුන් වහන්සේ පෙන්නන ක්ලේශ මාර. අபிසංස්කාර මාර. මේ සංස්කාර ටික කෙලස් ටික ඔබේ මායя. ඔබ නිවනට නොයන්නේ ওই මායя නිසා. පිට ඉන්න මායයට පුළුවන් මේක වළක්වන්න. මායයට හැම එකම බද්දට දීලා මායයමයි හිත වෙනස් කරන්න කියලා ඔය ඕන තරම් මාධ්‍යවල දාලා තියෙන්නේ. මායයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරපු දන්නෙත් නැතුව මේ කියන්නේ. එතකොට දැන් පංචමාර ජිතෝනාතෝ කොහේ එළී ඉන්න මායя පරද්දලා බුදු වුණාද? මම තරඟේ දිනින්න තරඟේ තීරණය කරන කෙනාට ගැහුවොත් මන් දිනිනවද? මන් දීවොත්ද දිනින්නේ? එහෙනම් මායя මංගාව ඉන්නේ ක්ලේශ මාර, අபிසංස්කාර මාර, දේව පුත්ත මාර, මත්ස්‍ය මාර, මාර. මතක තියාගන්න. ඒ මහා ගැඹුරු විග්‍රහයකට අපි තව ඉදිරියට යමු. හැබැයි අපි අදට ඕන ටික කතා කරමු. ඕන නැති ඒවා අහලා දැනගන්න ඕන අය දන්න කෙනෙකුගෙන් අහගන්න. මම ඒවා කතා කරන්නේ කවුරුත් එක්ක තර්ක කරන්නේ නැහැ. තේරෙන විදිහට කියලා දෙනවා. එච්චරයි මම කරන්නේ. එතකොට දැන් අර කෙලස් ටික අයින් කරා නම් අර හිතට ආපු කෙලස් ටික අයින් කරා නම් එයයි දින්නද නැද්ද? දිනලා ඉවරයි. ඔන්න ක්ලේශ මාර්ය පෙරද්දු හැටි. දැන් එයා අර පාරේ යන කෙනා දිහා බලාගෙන ඉන්නකොට එයාට මතක් වෙනවා එයාගේ අතීතේ. එයා වෙනදාරයා දැක්කම ගිනි ගන්නවා. දැන් එයා දැක්කම හිතට හරි සතුටක් වෙනවා බුදුහාමුදුරුවෝ මතක් වෙනවා. අන්න ඔහු ලැබපු ජයග්‍රහණේ පබ්බජිතය. අන්න ඒවා ජයග්‍රහණය කරා. පබ්බජිතය කියන්නේ කොටස ඔහු දින්න. ඔහු හිත සුද්ධ කරගත්තා. අන්න ඔහුපත් වුණා සම්මාදිට්ඨියට. දැන් ඔහු හිතේ හටගත්ත කෙලෙස් වලින් බාහිර ඇසුරු කරපු එක නවත්තලා කෙලෙස් වලට වැට බැඳලා කෙලෙස් වලින් මිදිලා ඉන්නකොට කුසලකින් අර රූපය යන පේනවා අතීතේ ඔහුට මෙනෙහි කරන්න පුළුවන්. අතීතේ මම මෙහෙමයි අද මෙහෙමයි කියලා ඔහු දැන් ඔහු ඉන්න ඔහුගේ සීලය ගැන දැක සීලයට ඔහු අන්න ගෞරව කරනවා. ඔහු විසින් ගෞරව බුහුමන් ලබනවා. එතකොට ඔහුට මතක් වෙනවා මගේ ගුරුවරයා ගෞතම බුදු පියාණන් වහන්සේ සහ මට විවරණ දෙන්න නැතිනේ කවදා හරි තව බුදුවරයෙක් විවරණ ගත්තා කියන්නේ මං අහන්න නැතිනේ මට නිවන් දකින්න ඕන කියලා බුදුවරයෙකුගෙන්. එදා මට කවදා හරි පුළුවන් වෙනවා කියලා උන්වහන්සේ සතුටු වෙන්නේ නැතිනේ. අන්න ඒ බුදුන් වහන්සේගෙන් පටන් අරන් බුදුවරු 7 නමක් 6 නමක් වගේ එනකන් ඔබ මේ ගමනේ ගෝර සසරේ පදුමුත්තර බුද්ධ ශාසනයෙන් පටන් ගත්තා නම් එනවා ඇති. මේ බුද්ධ ශාසනය ආලෝකමත් කරගෙන නිවන් පුරයට ගිහිල්ලා මේක ආලෝකමත් කරලා ඔබ විතරක් නෙවෙයි ලෝකයයිට වැඳලා පින් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ ධහමේ හැටි.
අඟුලිමාල ඒ දේ කරගත්ත නිසා අද අඟුලිමාලට වැඳලා පින් කරන්න අනන්ත මේ පුළුවන්කම තියෙන මිනිස්සුන්ට. ඒ හොඳ නිසා. දේවදත්තට වඳින්නේ නැහැ. දේවදත්ත කියන්නේ නැහැ මිනිස්සු තරහින් කියන්නේ දේවදත්තයා කියලා. ද්වේෂයේ තියෙන වචනේ ඇතුලේ. දේවදත්තට අකමැති. දේවදත්තට අකමැති කියන එකේ තේරුම දන්නවද? පව් කරන අයට අකමැති. දැන් ඔන්න තේරුණාද? කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ වගේ දෙයක් අපේ ජීවිතේ තියෙනවා කියලා. සම්මා දිට්ඨියටපත් වෙනකොට යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ මේ ඇතුලේ හටගන්න සංඥාවේ අනර්ථය මෙනෙහි කරලා සංඥාව ඇතුලේ තියෙන කෙලෙස් දැකලා ඒවයි අනර්ථය මෙනෙහි කරලා ඒවයි මිදෙනකොට ඔහු ලබන උත්තම සතුට මේ ලෝක රත්තරන් වල නිදාන වල බඩු මුට්ටු වල දේපල වල මේ ලෝක රටක් රාජ්‍යයක් කරන සක්විති රජකමේ නැහැ. පටක්ඛ්‍යායක රජ්‍යේන සග්ගස්ස සමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතා පත්ති පලංවර. සෝවාන් ඵලයේ තියෙන මේ සැප සෝවාන් මාර්ගයේ තියෙන මේ සැප මේ සක්විති රජකමේ සක්දේව් පදවියේ මේ ලෝකේ තානාන්තර වල නැහැ. දැන් තේරෙනවද බුදුන් වහන්සේ දීපු ගෞරවය? සෝවාන් මාර්ගයට පටක්ඛ්‍යායක රජ්‍යේන සග්ගස්ස සමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතා පත්ති පලංවර. අන්න එතෙන්ට එනකන් සෝවාන් ඵලයට එන කෙනා මොනතරම් සතුටක් ලබනවද? ඔබට පුළුවන් මේ தත්ත්වයටපත් වෙන්න. ඔබට කිසිම තහනමක් කිසි බලයක් කිසිම අවඩක් නැහැ. පැහැදිලිවම ඔබට පුළුවන්. මේ අසන හැම කෙනාටම මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්. හිත සුද්ධ කරගන්න පුළුවන්. ඒකට මහ පිනක් තියෙන්න ඕන. ඒ පුළුවන්කම තමයි ලබන පිනේ ආනිසංසය. සසර පින් කරලා එන්න එපා මිනිසෙක් වෙන. මිනිසෙක් වෙලානේ දැන්. එතකොට දැන් අපි කාටත් පුළුවන්කම තියෙනවා මේ සංස්කාර ධර්මයක් විදියට දැකලා මේ තමන්ට පහළ වෙන්නා වූ හිතේ පහළ වෙන්නා වූ කෙලෙස් ධර්මයන් සංස්කාර විදියට දැකලා අනර්ථ කොට දැකලා අසුබයක් කොට දැකලා විපාකයක් කොට දැකලා ඒක එහෙම අතහැරලා ඒකෙන් මිදිලා සුවපත් වෙලා තමනුත් අනුනුත් දිවා සුවපත් කරන්න සම්මා දිට්ඨියටපත් වෙන්න කාටත් පුළුවන්. යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ එයා ගාව මේ මොහොතේ සම්මා සංකප්ප තියෙනවා. ඒ ප්‍රමාණයට යයි ඒකේ ඉන්නවා. සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එයා සංකල්ප වලින් මිදුණු, මිත්‍යා සංකල්ප වලින් මිදුණු, රාගකාම පටික සංකල්ප වලින් මිදුණු කෙනෙක් වෙලා සම්මා දිට්ඨිය නිසා. දිට්ඨිය කියලා කියන්නේ කෙලෙස් උපදවන දිට්ඨි දර්ශනයන්. ඒවයින් මිදෙනකොට කෙලෙස් උපදවන දර්ශනේ මිදිච්ච උතුමෙක් වෙලා යයි. අන්න සම්මා දිට්ඨියටපත් වෙනකොට සම්මා සංකප්ප ඒ ගානට තියෙනවා. දැන් එයාට අර එළිය කෙනාට කතා කරන්න මුසාවාද නැහැ. පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාප අරයයි හොරෙක් කියලා තව කෙනෙකුට කියලා තව කෙනෙක් පිස්සු වට්ටන වචන නැහැ. තව කෙනෙක් අසංවර කරන වචනයයි ගාව හිඳිලා. තේරෙනවනේ මේකේ තියෙන ගැඹීරකම. එතකොට ඒ වචනෙන් වෙන අකුසලින් ඒ මොහොතේ මිදිලා. ඒ කයින් වෙන අකුසලින් කය කෝප වෙලා පානාතිපාත වෙන මට්ටමට යනවා. නොදුන් දේවල් ගන්න දරුණු වෙන තැනට යන. ඒ මට්ටමින් ඔහු මිදිලා. කයින් වෙන අකුසලින් මිදිලා. ක්‍රියාවල් වලින් මිදෙන අකුසලින් මිදිලා. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත. මිත්‍යා ජීවනෝපායන්ගෙන් එයා මිදිලා. ලෝකේ දෙයකින් සැනසෙල්ල තියෙන කියලා හිතන් හිටපු මිත්‍යාවෙන් මිදිලා එයාගෙන් මිදුනම එයා නිදහස් කියලා සත්‍ය ඥානෙ පහළ වෙලා. ඒ මට්ටමට එයා සම්මා ආජීවයට ඇවිල්ලා. එතකොට සම්මා වායාම කොහොමද තියෙනවනේ දැන්? අපි කතා කරේ එතනින්නේ. නූපන්න කුසල් නූපදින, උපන්න කුසල් පහ වෙන, නූපන් කුසල් ඉපදුණු, උපදුණු කුසල් වැඩි දියුණු වෙන තත්ත්වය තියෙනවා යාගේ දැන්. එතකොට එයාට පේන්නේ කයමයි යාගේ. ඒ සම්මා වායාම. දැන් එයාට වෙන දෙයක් පේන්නේ කය දැනෙනවා, කය පේනෙනවා. සිත පේනවා, සිත දැනෙනවා, සිතේ තියෙන වේදනාවල් දැනෙනවා, පේනවා. සිතේ හට ගන්න ධර්මය, උපාදාන, නීවරණ, ආයතන වශයෙන් පේනවා. අන්න ඒකට කියනවා සතර සතිපට්ඨාන කියලා. කය පේනකට කායානුපස්සනාව, වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් එකට වේදනානුපස්සනාව, සිතක් විදිහට බලන්න පුළුවන් එක චිත්තානුපස්සනාව. මේවා ධර්මතාවල් කියලා දකින්න එක ධම්මානුපස්සනාව. දැන් සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සම්මා සතිය. දැන් එයා ගාව මේ මොහොතට කාමෙන් මිදුණු සිතක්. රූප ඇසුරු කිරීමෙන් මිදුණු සිතක් තියෙන්නේ. විවිච්ඡේව කාමේ, කාමෙන් මිදිලා දැන්. අකුසලෙන් මිදිලා. ආන බලන්න ඔක්කොම අග මුල යහපත් වෙන හැටි, අගයි මුල ගැලපුණ හැටි ප්‍රථම ධ්‍යානෙදී. එතක අකුසලෙන් මිදුණු, පවෙන් මිදුණු සිතක්.
විවිච්ඡේව කාමේහි කාමෙන් මිදුණු පංච කාම වස්තුන්ගේ මිදුණු රූප සම්පatti රූපෝලි මිදුණු විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලෙහි ධම්මේ අකුසලෙ මිදුණු සවිතක්කං සවිචාර විතක්ක ਵਿਚාරයේ තියෙද්දි ඒක යොදාගෙනම අර පවෙන් මිදුණු විවේකජම් පීති සුඛං කයට විවේක දුන් සිතට විවේක දුන් ප්‍රීතිය උපදවාගත්ත සුඛය උපදවාගත්ත තත්ත්වයට උපත් වෙන විවේකජම් පීති සුඛං ප්‍රථම ධානයටම ඇවිල්ලා මේ ඔක්කොම නිකම්ම වැඩිලා බොහොම කෙටි මොහොතක් ඇතුළත වැඩිලා ඉවරයි බලන්න මොනතරම් ආශ්චර්යයක්ද කියලා මේ දහම මේ වගේ ධර්ම කරුණක් අපිට අහනකොට මොනතරම් ආශ්චර්යයක් අපි තුල වෙනවද එතකොට මේ අංග 8ම මාර්ගය අංග සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සමාධිය දක්වා අංග 8 එක් ඇසුරු සැනක පහළ වෙන්නා වූ පංච උපාදාන ස්කන්ධය එක් මොහොතක පහළ වෙන්නා වූ මේ සංස්කාර ධර්මයන් සංකතයන් නිසා අපි වෙන්නා වූ අපට වෙන්නා වූ අනර්ථයෙන් මිදිලා සූපත් වෙන තැන. දැන් බලන්න සක්කාය දිට්ඨි නෑ. අර ඇහැට රූපේ පේනකොටම මේ ඇහැ මේ රූපේ දෙමේ දෙන්න ගැටෙනකොට මේ ස්පර්ශය නිසා මේ සංඥා සංකාර විඥානය පහළ වෙනවා. ඒවට එයා එහෙම බලනකොට එයාගේ හිතමයි පේන්නේ. පිටට යන්නෙම නෑ කොහෙවත් හිත. තමා දිහා පේනවා. පේනකොට එයාට එළිය කෙනා ගැන හිතන්න ඇතුලේ සිතින් මේ දෙකේ සම්බන්ධය කැඩෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ. ඒක කැඩිලා. අන්න දිට්ඨිංච අනුපගම්මයි. දැන් දිට්ඨියක් එයාට නැහැ. සම්මා දිට්ඨිය. මට තරම් සතුටක්ද මේ විදියට ඉන්න පුළුවන් නම්. බලන්න බැරිද? පුළුවන්. සම්මා දිට්ඨිය කියන්නේ ඒක. අසවලා මගේ හතුරා නෑ මේක සිතුවිල්ලක්. මේක මට අනර්ථය පිණිස අසුභය පිණිස පව් කිරීම පිණිස පහළු සංකල්පයක් කියලා හිතෙනකොටම උපන්න අකුසල් පහ වෙනවා. ආයේ අකුසලයේ උපදින්න ඉඩක් නැහැ මොකද දහම ගැලපුණු නිසා. දහමනේ බලය වෙන බලයක් අපි තුල නැහනේ. එහෙනම් දහම බලය ධම්මෝ වේරක්කති ධම්මචාරී දහම නිසා යව දැන් රැකෙනවා. මොකෙන්ද රැකෙන්නේ? සතර පාට යන පාර වැහෙනවා. නිවන් පුරට යන දොර ඇරෙනවා. අපා දොර වැහෙනවා නිවන් දොර ඇරෙනවා. දෙකම එක සැරේ වෙනවා. දිට්ඨිංච අනුපගම්ම. දැන් දිට්ඨියක් එයාට නැහැ. දිට්ඨියක් නැත්තම් අපිට ඒක සාක්ෂි වශයෙන් බලන්න පුළුවන් සංස්කාරේ වරදයි පේන්නේ. සංකල්පේ වරදයි සම්මා සංකප්පයි. සංකල්පේ කුමක්ද? ඔන්න දැන් ඇහැට රූපේ පේනකොටම හිතුණා අර යන්නේ ගමරාල. එයා මට ණයක් දුන්නා. මේ තව සංකල්පයක් එනවා. ණය මගෙන් ණයක් ගත්ත මට ණය දුන්නේ. දැන් එයාට අරව පේනකොටම හරම දැනෙනකොටම පේන්නේ හිත. හිත බලන්නේ ඇසෙන් නෙවි. හිත බලන්නේ ඥාන දර්ශනේ. හිත පෙනෙනවට කියන්නේ දහම් ඥානය කියලා. අන්න ඥාන දර්ශනේ පහළ වුණා යාට. මම ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ওই චුට්ට කියන්නම් අවසන් වෙන්න. මොකද හරිම වටිනවා මේකේ අවසාන මොහොත ධම්මචක්කේ. මුල යහපත් මැද යහපත් අග යහපත් ඔක්කොම කොහොමද යහපතනේ. මුලිනුත් තියෙන යහපත මැදිනුත් තියෙන යහපත කොහෙන් ගත්තත් සමානයි මේ සාගරේ වතුර. එහෙනම් මුල වෙන එකක් මැද වෙන එකක් අග වෙන එකක් බුදුදහමේ නෑ. මුලත් එකයි මැදත් එකයි අගත් එකයි. දැන් අපි බැලුවොත් ඔන්න අපි නිකන් පොඩි සාමාන්‍ය විදිහට හිතුවොත් පේන්නේ ඇහැට පේන්නේ ඒවා රූප. හැම කෙනාටම පුළුවන් අද ඉඳලා. එහෙම හිතන්න. ඇහැට රූප පේනකොට ඒකම පහළ වෙන්නේ හිත තුල සංඥාව. සංඥාව කියන්නේ තමගේ මනසමයි. අතීත රූපයක පහළ වීම. දන්න දෙයක් පහළ වීම හෝ නොදන්න දෙයක් නම් නොදන්නවා කියලා පහළ වෙනවා. ඒත් මනස. දැන් පහළ වෙන එක බලන්න ඇස් දෙක ඕනේ. ඒ පේන්නේ ඥාණයට. එහෙනම් ඥාණය කියන්නේ මොකද? ඥානංච මේ දස්සනං උදපාදි. ඔන්න දැන් ධම්මචක්කය අවසාන හරින් ගත්තොත් සුවිසුද්ධං හෝසි අතහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණී අපජාය සදේව මනුසය අනුත්තරං සම්මා සම්බෝධි. මේ අනුත්තර වූ සම්මා සම්බෝධිය ලබා ගන්නවා. සම්බෝධි කියන්නේ උතුම් බුද්ධිය සම්මා සම්බෝධි අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පණමේ දස්සනං උදපාදි. මෙයාට ඥාන දර්ශනේ උදා වුණා. මොකද ඥාන දර්ශනේ සංස්කාර විදියට බලන්න උපාදාන ස්කන්ධ විදියට බලන්න පුළුවන්කම දුක විදියට මෙනෙහි කරන්න පුළුවන් බව. ඥානංචපන මේ දස්සනං උදපාදි උදා වුණා. අකුප්පා මේ චේතෝ විමුක්තිය. කෙලෙස් ධර්මයන්ගෙන් මිදුණා. අකුප්පා. කුප්පණේ වෙනව කියන්නේ කෙලෙසෙනවා. දැන් අකුප්පා කෙලෙසෙන්නේ නැහැ. චේතෝ විමුක්තිය චේතනාවල් නැහැ. එහෙනම් උපේක්ෂාවට හිත ඇවිල්ලා චේතෝ විමුක්තිය.
දැන් චේතනාවල් වෙලා තියෙන්නේ අරමුණු වෙලා තියෙන නිවන දැන්. නිවන අරමුණු සිතක් දැන් තියෙන්නේ. නිවනත් අරමුණු වුණාට ලැබෙන එකක් නෙවෙයි මාර්ගය යනකොට ලැබෙන එක. චේතෝ විමුක්ති. කෙලෙස් චේතනාවල් නැති නිසා නිවන අරමුණු වෙලා. නිවන සිත තුල ලැබිලා පහළ වෙලා. චේතෝ විමුක්තිය අයමන්තිමා ජාති. ජාතියකටපත් වෙලා නැහැ. නැති. නේ විරජං වීතමලං අන්තිම කොට විරජං වීතමලං ධම්මචක්කුම් උදපාති. රාජස් කෙලෙස් පිළිබඳ දෙක පහළ වුණා. කාටද? කොණ්ඩඤ්ඤට. විරජං වීතමලං ධම්මචක්කුම් උදපාති. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යං කිංචි කියලා කියන අධ්‍යාත්මයේ උපාදාන ස්කන්ධෙටමයි. සමුදය ධම්මං අන්න සමුදය ධර්ම තියෙන්නේ හිත තුලයි. රාග ධර්ම පහළ වෙන්නේ හිත තුල. ද්වේෂ ධර්ම, මෝහ ධර්ම පහළ වෙන්නේ හිත තුල. සමුදය ධම්මං දැන් මාර්ගයේ ඉන්න නිසා සබ්බන්තං ඒව සියල්ලම නිරෝධ ධම්මං නිරෝධ වෙන්නේ ඒවා. ඒ කියන්නේ පිපෙන මල පර වෙනවා. ඇසුරු කරන්නේ නැහැ. පිපෙන හට ගන්න කෙලෙස් අක්‍රිය වෙනවා. කාටද? භාවිතා කරන සැමටම. මේට උස් පහත් ભેදයක්, වයස් ભેදයක් කාටවත් නැත. ආගම් ભેදයක් නැත. මේ තුන් ලෝක වාසීන් උදෙසා සියලු මනුෂ්‍ය වර්ගය උදෙසා සියලු ලෝවාසීන් නම් ඉන්දියාව, සිංගප්පූරුව, ප්‍රංශ කියලා ભેදයක් නැත. ඔබට මං හිතනවා අද තේරෙන්නට ඇති. අද මේ උතුම් පොහොය දවස මේ රට සියලු අරාජික වූ රෝග වලින් බේර ගන්න තියෙන එකම මඟ මේ උතුම් සීලෙහි නොකෙලෙසෙන කෙනෙක් බවට ඔබපත් වීමමයි. මේ රට ශාස්ත්‍රීය කරගන්න තියෙන එකම මඟ ඔබ සීලවන්ත වීමමයි. සීලවන්ත වුණු නිසා ලිච්ඡවි රජවරු මුළු රටම උත්තරීතර වුණා. එහෙනම් ඔබ සිල්වත් වුණොත් කවුරුත් සිල්වත් වෙයි. අපි කවුරුත් බලන් හිටියොත් කවුරු හරි සිල්වත් වෙයි කියලා කවුරුවත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේත් හිතුවා නම් කවුරු හරි බුදු වෙයි කියලා බුදුවරු පහළ වෙන්නේ කවුරුත් හිතුවොත් බුදු වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් පටන් ගත්තා. ඔබත් පටන් ගන්න බුදුන් වහන්සේ ආදර්ශයටගෙන මම සිල්වත් වෙනවා. මම සිල්වත් වෙන්නේ මම සතර අපායන් ගැලවීමටයි. නොමරන තැනක් ගැන දේශනා කරද්දී අජරාමර නිවනක් ගැන දේශනා කරද්දී ඇයි අපි ප්‍රමාද? දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සක්විති රජකම දිව්‍ය ලෝක අධිපතිකම් වලට වැඩිය සියලු රජකම් වලට වැඩිය උතුම් නම් සෝවාන් මාර්ගය කියන්නේ මේ සංස්කාරය දුකයි කියලා බලන එක. පටක්ඛ්‍යායක රජ්‍යේන සග්ගස්ස සමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරගෙන සෝවාන් ඵලය උතුම් නම් ඒ කියන්නේ කෙලෙසුන්ගේ මිදීම උතුම් නම් මාර්ග ඥානෙ උතුම් නම් ඇයි ඔබ ප්‍රමාද වෙන්නේ කියලායි මම අවසාන වරටත් අහන්නේ. ඉතින් අද දවසේ මේ ධර්ම සාකච්ඡාවෙන් යම් ධර්ම කරුණු ටිකක් මතු කරා. ඒ ධර්ම කරුණු ටික ඔබ හැම දිනාට තුන් ලෝක වාසී සෑම දිනාටම සසර දුක්ගිනි නිවාගෙන ලෝකෝත්තර මාර්ගෙ හෙවත් උතුම් සීලවන්ත ගුණවන්ත යහපත් උතුමෙක් වෙලා තුන් ලෝකෙම වන්දනාවට පාත්‍ර වෙමින් මේ වඳින අයද උතුමන් බවට පත් වෙන්න බලය ලබා දෙමින් ඔබෙන් කරන යුතුයකම ඒ කරගනිමින් මේ අවසාන විමුක්තිය නිවනට යන්න හිත නිවාගත්ත කෙනෙක් වෙන්න හිත නිවාගෙන උතුම් වූ සෝවාන් සකෘදාගාමි අනාගාමි සතර මග සතර ඵලයට හිමිකම් කියන්න තුන් ලෝක වාසී හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාවේ සීලුම ධර්ම කරුණු ධර්ම වගන්ති හේතු වාසනා වේවා. ඒ හේතු කොටගෙන සියලු රටවැසි ලෝවැසි හැම දෙනාගේම හිත නිවීමෙන් මුළු ලෝකයම නිවී සුවපත් වී මේ සියලු රෝග බාධයන් සුවපත් වේවා.